තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි මේ සූදානම අපේ සුපුරුදු දහම් හමුව පවත්වන්නටයි. අද විවහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ අප්‍රේල් මාසේ 19 වෙනිදා සඳුදා දවසක් උදෑසන 5:30ට ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් අපි මේ දහම් හමුව පවත්වන්නේ. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි දහම් හමුවට එකතු වන්නේ. අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස දහම් හමුවට එකතු වී සිටිනවා. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අපි හැමදෙනාම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහිණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි දහම් හමුව ආරම්භ කරමු සම්බුද්ධ වන්දනාවෙන්. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාටම. අවසරයි කල්යාණ මිත්‍ර හැමදෙනාගෙන්ම අපි බුද්ධ දේශනා මූලික කරගෙන පදනම් කරගෙන අපේ ධර්ම මාර්ගය විවරණය කර ගැනීමක් හැටියට ධර්ම මාර්ගයේ ලිපෙලි කර ගැනීමක් හැටියට මේ දහම් සාකච්ඡා මාලාව කරගෙන යනු ලබනවා. ඉතින් මේ සඳහා අපි මාතෘකාවක් තියාගෙන තිබෙනවා. ඇතිතතු දැකීම පාලියෙන් යථා භූතං ඥාන දස්සනං කියලා. ඉතින් මේ මාතෘකාව තියාගෙන අපි මේ දහම් හමුව පවත්වාගෙන යනු ලබනවා. අදත් ඒ විදිහටම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දහම් හමුව පවත්වන්නටයි. ඉතින් මේ සඳහා අපි විශේෂයෙන් සූත්‍ර දේශනාවක් අපි ලං කරගෙන කිට්ටු කරගෙන තිබෙනවා. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දේවදහ වර්ගයේ මහා පුන්නම සූත්‍රය. ඉතින් ඒ සූත්‍රය මූලික කරගෙනයි අපි ධර්ම සාකච්ඡාව පවත්වාගෙන ලබන්නේ. අදත් අපි මේ සූත්‍රයම තමයි සාකච්ඡාව සඳහා ගන්න. එතකොට මහා පුන්නම සූත්‍රයේ මූලික වශයෙන් කතා කරන්නේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ පිළිබඳ. ඉතින් මම හිතනවා කලින් අවස්ථාවකත් මතක් කළා අපේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වන සියල්ල පාලියෙන් සබ්බං කියනවා. සියල්ල මේ පංචස්කන්ධයට ඇතුළත්. මේ ස්කන්ධ පහට ඇතුළත් වෙනවා මේ සියල්ල. එතනින් පරිබාහිර දෙයක් අපිට කතා කරන්න බෑ. ඉතින් ඒ ටික අවබෝධ කරගත්තොත් යම් කෙනෙක් මෙහි යථා ස්වභාවය යථා භූතය ඥානයට දර්ශනය කරගත්තොත් නුවණින් අවබෝධ කරගත්තොත් පංචස්කන්ධයේ යථා ස්වභාවය ඒට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒ කියන්නේ උපාදාන නොවි තණ්හා උපාදාන නොවි කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් තණ්හා උපාදාන විසින් තමයි දුක්ඛ ඇති කරන්නේ. නැවත නැවත ඇලෙන, නැවත නැවත ගැටෙන, නැවත නැවත මුලා වෙන ස්වභාවය තණ්හාව ගැන කියනකොට ඒක නිසා ඒ විදිහට කියලා තියෙන්නේ පෝනෝ භවිකා කියලා. පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී කියලා මේ වචන වලින් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ලක්ෂණය යලි යලිත් නැවත නැවත ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. ඒසේ වීම නිසා තමයි මේ දුක්ඛය විශේෂයෙන් සංඛාර දුක්ඛය හදාගන්නේ. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට
දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් පුද්ගලයාට විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ සබ්බ දුක්ඛ සියලුම දුක් දුරු කිරීම සඳහායි මේ ධර්ම මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දුකින් මිදීමේ වැඩපිළිවෙල. ඉතින් ඒ මිදීම සඳහා අපිට මේ අවබෝධය අවශ්‍යයි. කොහොමද මේ දුක ඇති කරන්නේ? ඇති වෙන්නේ කියලා මේක හේතුඵල ධර්මතාවයක්. දුක කියන්නේ පටිච්ච සමුප්පන්නං දුක්ඛං පටිච්ච සමුප්පන්නං. එහෙමයි බුදුරජාණන් වහන්සේ අචේල කස්සප සූත්‍රයේදී අචේල කස්සපට දේශනා කළේ දුක්ඛං පටිච්ච සමුප්පන්නං. දුක්ඛ කියන්නේ යමක් හේතුවෙන් හේතු කරගෙන හේතුවකින් හටගන්න දෙයක්. ඒක නිසා අපි හේතුව දැක්කොත් හේතුව අවබෝධ කරගත්තොත් හේතුව තේරුම් ගත්තොත් අපිට ඒ හේතුව අයින් කරන්න පුළුවන්. එතකොට දුක අයින් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී වශයෙන් තමයි විවිධ නිදර්ශන වලින් මේ දුක්ඛ ස්වභාවය පැහැදිලි කරන්නේ. ඉතින් ජාතිපච්චය ඉපදීම නිසා. ජාති කොමක්ද? භවපච්චය. භව වෙන්නේයි උපාදාන පච්චය. උපාදාන වෙන්නේයි තණ්හා පච්චය. ඔතන ඉඳලා ඉතිරි ටික තමයි ඔය ටික තමයි අපිට වැඩගත් වෙන්නේ. තණ්හාව කොමක් නිසාද කියලා බැලුවොත් අවිද්‍යාව පච්චය. මේ ඇලෙන්නේ, මේ ගැටෙන්නේ, මේ මුලා වෙන්නේ මෝඩකමට. අවිද්‍යාව. මේකේ යථා ස්වභාවය අවබෝධ නොකිරීම නිසා ඇලෙන ගැටෙන මුලා වෙනවා. මේ ඇලීම ගැටීම මුලාව තව ටිකක් උග්‍ර වෙන එක තමයි උපාදාන කියන්නේ. තණ්හා ළඟට උපාදාන තියෙන එක. ඉතින් උපාදාන නිසා භව කියන්නේ වෙනවා. මොනවද වෙන්නේ? ජාති වෙනවා. කර්ම භවයි උප්පත්ති භවයි දෙකම වෙනවා. කර්ම කියන්නේ උප්පත්තියක් සඳහා අවශ්‍ය කරන දේ. ත්‍යාපහුව එක උපාදාන කරගන්නවා තමන් කරන කර්මය. පුණ්‍ය හරි පාප හරි උපාදාන කරගත්තාම ඉතින් ඒකට අවශ්‍ය කරන ඒ කර්මයට ඵලයක් තියෙනවනේ. ඒක මේ කවුරුවත් කරන එකක් නෙවෙයි. සෝබාදහමේ ධම්ම නියාමේ කම්මඵල කියලා කියන්නේ සෝබාදහමට අයිති දෙයක්. එතකොට ඒ කර්මය කරලා කර්මය උපාදාන කරනවනේ. උපාදාන පත්‍ය භව කිව්වේ ඒකයි. ඉතින් උපාදාන කරපුවාම ආපහු ඒකට ගැලපෙන දේ හම්බ වෙනවා. ඒ කියන්නේ ආපහු පංචස්කන්ධයක් ලැබුණම දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි ලැබිලා. පංචස්කන්ධයක් ලැබෙනකොට චේතනත් අවිද්‍යාව තියෙනවා නම් සංඛාර දුක්ඛයත් නැවත කරා. ඉතින් සංඛාර දුක්ඛයේ විසින් තමයි ආයමත් භවය සකස් කරලා ජාති ඇති වෙලා ආයි දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි ඇති කරන්නේ. එතකොට මෙහිමයි මේ දුක් චක්‍රය. අපි ඔකට සංසාර කියලා කියනවා. සන්ධාවති සංසරති කියන වචන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. මේක අවබෝධයක් නැතුව මේක යනවා දිගටම කියලා. ඉතින් අපි මේ ධර්මයේ සාකච්ඡා කිරීමෙන් කරන්නේ මෙන්න මේ දුක් චක්‍රය අවිද්‍යාත්මකව කරගෙන යන මේ වැඩපිළිවෙල ඇයි මෙහිම වෙන්නේ? කුමක් නිසාද මේක වෙන්නේ කියලා හොඳට තේරුම් ගැනීම. ඥාන දර්ශන යථා භූතං මේක තමයි යථාව. ඒ අන්නේක භූතං භූතේ යථාව. මේ පවතින දේ, මේ සිදුවෙන දේ, හේතුඵල ධර්මානුකූලව සිදුවෙන දේ යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට අපිට පුළුවන් වෙනවා මූලික වශයෙන් සංඛාර දුක්ඛය නිරෝධ කරගන්න. ඊළඟට එහි ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛයම දුරු කරගන්න. ඒ විදිහයි මේ වැඩපිළිවෙල. ඉතින් හොඳයි අපි මේ සූත්‍රයට යමු අදත්. එතකොට සූත්‍රයේ අපිට මතකයි බුදුරජාණන් වහන්සේ පුරපෝය දිනයක රාත්‍රියේ එලිමහනේ අඳපානේ භික්ෂූන් සමග ඉන්න අවස්ථාවක
ධර්ම සාකච්ඡාවකට මුල පිරීමක් වශයෙන් එක් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන්න අවසර ඉල්ලලා ඉතින් ප්‍රශ්න මාලාවක් අහගෙන යනවා. මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරු තමයි මේ මහා පුන්නම දේශනාවේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් පළමුවෙන්ම ඇහුවේ පංචස්කන්ධ ගැන, පංච උපාදානස්කන්ධ ගැන කියලා. මේවද පංච උපාදානස්කන්ධ කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ ඔව් කිව්වා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයක් විදිහට ඇහුවා කිම් මූලකා කියලා. මොකද්ද මේකට මුල් වෙන්නේ කියලා. පංච උපාදානස්කන්ධ වලට ඉතින් ඡන්ද මූලකා කියලා ඒකට පිළිතුරු දුන්නා. ඡන්ද මූලකා පංච උපාදානස්කන්ධා කියලා. ඊළඟට ඇහුවා මේ උපාදානය කියන්නේ මේ දැන් පවතින ස්වභාවයේද එහෙම නැත්නම් ඊට පිටස්තර ස්වභාවයක්ද කියලා. මේ පංචස්කන්ධය කෙනෙකුට බැඳී පවතින ස්වභාවයේද උපාදාන කියන්නේ එහෙම නැත්නම් ඊට වෙනත් දෙයක්ද කියලා, ඊට පිටින් පවතින දෙයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට කිව්ව නෑ මේක නෙමෙයි. පංචස්කන්ධය කෙනෙකුට පැවතිලා එකිනෙකට බද්ධ වෙලා තියෙන ස්වභාවයට කියන්නේ පංච උපාදානස්කන්ධ කියලා. ඒක නෙමෙයි උපාදාන කියන්නේ. මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන පංචසූපාදානස්කන්ධේසු චන්දරාගෝ. මේක තෝරලා ඉතින් ඒකට ඇලෙනව ගැටෙනව මුලා වෙනවා Taman තෝරපු එකට. ඒක තමයි මේ තේරීමයි ඒකත් එක්ක තදින් බැඳීමයි තමයි තන්තත්ත උපාදානං කියලා. උපාදානය කියන එක තාම පැහැදිලිව දේශනා කළා. එතනින් පස්සේ ඇහුවා චන්දරාග වේමත්තතාවක් තියනවාද කියලා. මේ විදිහට මේ තේරීමයි බැඳීමයි කියන දෙකේ වෙනසක් තියනවාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකත් ඔව් කිව්වා. එක පුද්ගලයා තෝරන විදිහ වෙනස්. ඒ වගේම ඒකත් එක්ක බැඳෙන ආකාරය රාග වෙන විදිහ වෙනස් කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි අපි යන්නේ කිත්තාවතාපන බන්තේ කන්දානම් කන්දාදි වචනං හෝති කියලා. මේ ස්කන්ධ පනවන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? පංචස්කන්ධ පනවන්න නැත්නම් එහෙම එකක් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අහපුවම අර හැම ස්කන්ධයක්ම 11 ආකාරයකින් ඉදිරිපත් කළා. අජ්ජත්තං බහිද්දා. අජ්ජත්තේ තමයි ප්‍රධාන වෙන්නේ මෙතෙන්දී. හැම ස්කන්ධයකම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොයි ස්කන්ධයේ අජ්ජත්ත කොටස තමයි මූලික වෙන්නේ. මොකද ඒක තමයි නිකන් කේන්ද්‍රය වගේ වෙන්නේ. සෙන්ටර් එක වගේ වෙන්නේ. මැදේ නැත්නම් ආරම්භක තැන බවට පත් වෙන්නේ අජ්ජත්තේ. බහිද්දාව නෙමෙයි. එතකොට අජ්ජත් තමා වශයෙන් සලකනු ලබන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් ඕවට බහිද්දා වෙනුත් යම් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. අජ්ජත්තේ පැවැත්මට බහිද්දාව උපකාරී වෙන. රූපත් එහෙමයි අපි ඒව කතා කළා. වේදනාව උනත් එහෙමයි. විඳීම අජ්ජත් උනාට බහිද්දා බාහිර දේවලුත් බාහිර අයගේ යම් වින්දනේනොත් අපේ වින්දනයට සම්බන්ධ වෙනවා. බාහිර වස්තු ද්‍රව්‍ය භාණ්ඩ ස්වභාවයනොත් වින්දනයට සම්බන්ධ වෙනවා. එතකොට වින්දනයට සම්බන්ධ බහිද්දා කොටසකුත් තියෙනවා. ඊළඟට සංඥායෙත් එහෙමයි. ඇතුළත ඇති වෙන යම්කිසි රූප සංඥා, ශබ්ද සංඥා ආදී දෙයක් තමයි සංඥා කියලා කියන්නේ. යම්කිසි ආකාරයක හඳුනා ගැනීමක්, තේරුම් ගැනීමක්, වටහා ගැනීමක් වැනි දෙයක් සංඥා කියලා කියන්නේ. ඒ සඳහා බාහිර දේත් සම්බන්ධ වෙනවා බහිද්දාවත්. සංකාරات අපි කතා කරා. ඒත් එහෙමයි චේතනා සංකාර කිව්වේ. ඉතින් ඒවයි චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර වශයෙන් උත් අපි ඒවා තේරුම් කරගත්තා. ඉතින් ඒවටත් බාහිර දේවල් සම්බන්ධ වෙනවා. ඔය රූප වේදනා සංඥා සංකාර වලට අජ්ජත් කොටසට බහිද්දාවත් සම්බන්ධ වෙනවා. ඉතින් ඕවා ඊට පස්සේ එකතු වෙන්නේ කොහොමද, රැස් වෙන්නේ කොහොමද, ගොඩ ගැහෙන්නේ කොහොමද, රාශීභූත වෙන්නේ කොහොමද? අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් කාල තුනට දාලා අපි ඒවා එකතු කරගන්නවා, රැස් කරගන්නවා, ගොනු කරගන්නවා. අතීත අනාගත පච්චුප්පන්න. සමහරට ඔය ගති ස්වභාවයන් අනුව ඕලාරික සුකුමයි ඊනපනීත වශයෙන් ගති ලක්ෂණ නිවයි භාවිතයන්. දැන් ඕලාරික සුකුම කියවම හුඟක් ඒ ධර්මතාවයේ ගති ලක්ෂණ තමයි සලකන්නේ.
හීන පනීත කිව්වම ඒකේ භාවිතය අනුව තමයි ඒක සලකන්නේ. එතකොට ගති ලක්ෂණ අනුව භාවිතය අනුව ඉතින් එකතු වෙනවා, රැස් වෙනවා. එකතු කරගන්න, ගොඩ ගහ ගන්න. ඉතින් ගොඩ ගහන ඒවා කොටහක් দূරේ, කොටහක් සන්තිගේ. සන්තිගේ කියන්නේ ළඟම තියාගන්නවා, තමා සමීපේ තියාගන්නවා, කිට්ටුවෙන්ම තියාගන්න. කිට්ටු කරගෙන තියාගන්න. দূරේ ඇතැම් ඒවා ටිකක් දුරින් ඈතින් පවතින. ඔන්න ඔය විදියට අර භික්ෂු අහන්නේ මේ ස්කන්ධයක් පනවන්නේ කොහොමද? මේක හරි දුෂ්කර වැඩක්. මේ ස්කන්ධයක් කිව්වම එකපාරට කිව්වම භෞතික දෙයක් නම් මෙහෙම ඇහිම් බලලා පෙන්වන්න පුළුවන් මේ ගොඩ රස රාශිය. රූපස්කන්ධේ නම් පුළුවන් ලේසියෙන්ම. නමුත් වේදනා සංඥා සංකාර විඥාන ආදී ස්කන්ධයන් මේ විදිහට පනවන්න අමාරුයි. පනවන්න කියන්නේ ඒක තේරුම් ගන්න අමාරුයි කියනකොට. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය 11 ආකාරයෙන්ම තමයි ස්කන්ධ පහම පනවන්නේ. එතකොට අපි ස්කන්ධ හතරක් පිළිබඳව අවධානය යොමු කළා. අද අපි බලමු විඥානස්කන්ධය පිළිබඳව. ඉතින් ඒත් එහෙමයි පෙන්වන්නේ. යං කිංචි විඥානං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුඛමං වා ඊනං වා පනීතං වා යන් දූරේ වා සාන්තිකේ වා යං විඥානස්කන්ධෝ ittavataako බික්ඛු කන්දානං කන්දාදි වචනං හෝති. මෙන්න මේ පමණකින් ස්කන්ධයන් සහ ස්කන්ධයන් කියලා දෙයක් පෙන්වා දෙන්න අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් අපි මේ විඥාන සහ විඥාන ඛණ්ඩ පිළිබඳව කතා බහ කරමු ටිකක්. අද මේ විඥාන ගැන අපි මම හිතන්නේ කලින් යම් අවස්ථාවල කතා කරලා තිබෙනවා. විඥාන අර මූලික නාම ධර්ම වල විඥාන කියලා එකක් නැහැ. සාමාන්‍ය නාම ධර්ම වල මූලික අවස්ථාව නාම මාත්‍ර අවස්ථාවේ කලල අවස්ථාවේ තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ටික තියෙනවා. මේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ස්කන්ධ ගොඩ නැගෙන විදිහ. ඒ ස්කන්ධ ගොඩ නැගෙන්නේ අර නාම රූපයෙන් තමයි. නාම රූපයෙන් තමයි ඒවා ගොඩ නැගෙන්නේ. නාම රූප ක්‍රියාත්මක වීමත් එක්ක. නමුත් මේ මූලික නාම ධර්ම තුල විඥාන කියලා එකක් දැක්වෙන්නේ නැහැ. විඥානේ නාම රූප පත්‍ය. දැන් මේ දේශනාවෙම ඊළඟට අහන ප්‍රශ්නය තමයි මොකද්ද මේවා පෙන්වන්න තවත් හේතු අහනවා. ඉතින් එතන කෝනුකෝ බන්තේ හේතු කෝපච්චයෝ රූපක්ඛන්දස්ස පඤ්ඤාපනාය ආදී වශයෙන් මේ ප්‍රශ්නය අහනවා. මෙතන කලින් ප්‍රශ්නෙට වගේම ටිකක් සමාන ප්‍රශ්නයක් ඊළඟටත් ඇහෙනවා. ඉතින් එතෙන්දී අන්තිමට කියන්නේ නාම රූපං පච්චයෝ විඥානක්ඛන්දස්ස පඤ්ඤාපනාය කියලා. එතකොට විඥාණය නාම රූපයෙන් හටගන්න දෙයක්. එතකොට නාම රූපයක් නැති තැනක විඥානයක් හටගන්නෙත් නැහැ, පවතින්නෙත් නැහැ. එතකොට විඥානයක් ඇති වෙන්න නාම රූපයක් තියෙනවා. නාම රූපය බිඳ වැටුණු ගමන්ම විඥානය එතන අවසන් වෙනවා. ඒක නිසා විඥානය කියන එක කොහෙවත් යන එකක්. ඒක ජීවිතයකින් තවත් ජීවිතයකට යන එකක් නෙවෙයි. ඉතින් එහෙම වැරදි මතයක් සාමාන්‍යයෙන් බුද්ධ පූර්ව යුගයේ තිබුණා. ඇතැම් භික්ෂුන් වහන්සේලාගෙත් මේ මතේ තිබුණා. විඥානං අනඤ්ඤං සන්දහවති සංසරති අනඤ්ඤං කියලා. මේක අනන්‍ය දෙයක්, වෙනම පවතින දෙයක්. ඒක සංසරණය කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාති වගේ භික්ෂූන් තමයි වැරදි දෘෂ්ටිය තුල හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ගෙන්නලා ඉතින් අපූර්වට පෙන්වා දුන්නා. විඥානය කියන්නේ නාම රූප පත්‍ය. නාම රූපයෙන් ඇති වෙන දෙයක් කියලා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන ආදී වශයෙන්. එතකොට මේ ඇසයි රූපයයි කියන මේ භෞතික දේ නැත්නම් අපි ඒකට භූත කියන. භෞතික දේවල් වලට තමයි භූත කියන්නේ. මේ භෞතික දේ ඒකත් යම් කිසි විදිහක පිහිටීමක් සිද්ධ වෙන්න ඕන. ඒකයි අර පටිච්ච කියන වචනේ යොදලා තියෙන්නේ චක්කුංච පටිච්ච රූපේච. එහෙම නැත්නම් සෝතංච පටිච්ච සද්දේච. එහෙම නැත්නම් ගානංච පටිච්ච ගන්ධේච. ජීවංච පටිච්ච රසේච ආදී වශයෙන්. එතකොට මේ දේවල් සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්
මේ ඇස කන නාසය දිවකය මේවා මේ මන කියන මේ ස්වභාවයන් හරියට වර්ධනය වීමක් තියෙන්න ඕන. ඒ වර්ධනය වෙලා ඊට අදාළ දේවල් මුණ ගැහෙන්නත් ඕන. ඒක නිසා අපිට මේ විඥාණය ඇති වෙන අවස්ථාව හරියටම කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපිට හුඟක්ම වෙන්නේ අපි මිනිස්සෙක් නම් මවකුසෙන් එළියට එන ආවම තමයි විඥාණය ඇති වෙන්නේ. දැන් ඇහැට රූපයක් පේන්නේ මවකුසෙන් එළියට ඇවිල්ලා සෑහෙන කාලයකට පස්සේ. එතක මවකුසෙන් එළියට ආවත් ඇහැට රූප පේන්නේ නැහැ. එතකොට ඉතින් ඇහැට රූපයක් පේන්නේ නැත්තම් චක්කු විඥානයක් ඇති වෙන්න විදිහක් නැහැ. නාම රූපච්ඡ විඥානං ඇති වෙන්න විදිහක් නැහැ. ඉතින් කනට ශබ්ද සමහර විට මවකුසේ ඉන්නකොට ඇහෙනවා ඇති. නමුත් ඒක කොතෙක් දුරට ඒකට අවධානය යොමු වෙනවද? ඒව වෙන් කරලා අඳුනා ගන්නවද කියන කාරණේ අපිට කියන්න බෑ. ඒක නිසා විඥාන කියන එක ඉන්ද්‍රයන් මොහු කුරා යෑමේ ප්‍රතිඵලයක් විදියට සහ ඒ ඉන්ද්‍රියට අදාළ අරමුණ හමුවීමේ මුණ ගැහිීමේ ප්‍රතිඵලයක් විදියට ඒ හමුවීම තුල මතුවලා එන එකක් මිසක වෙන කොහෙන්වත් ඇවිල්ලා වැටෙන එකක් නෙමෙයි විඥානේ. ඉතින් සමහර අය මේක වරදවා තේරුම් අරන් තියෙනවා. මහා නිදාන වගේ සූත්‍රවල තියෙන ඔක්කමති කියලා වචනයක්. ඉතින් ඔක්කමති කියන වචනේට වැරදි තේරුම් කිරීමක් කරලා තියෙන බැස ගන්නවා. ඉතින් බැස ගන්නවා කිව්වම සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙනවානේ පිටින් කොහෙන් හරි ඇවිල්ලා බැහැ ගන්නවා කියලා. ඔක්කමති කියලා කියන්නේ බැස ගන්නවා කියන අදහස නෙමෙයි. යමක් තුලින් යමක් මතුවලා එනවා කියලා. යමක් තුලින් තව දෙයක් මතුවලා එන්නට හේතු යෙදෙන්න ඕන. ඒ යම් කිසි දෙයක් යම් කිසි තැනකදී නිසි ආකාරයෙන් නිසි විදියට මුණ ගැහුනම ඒ මුණ ගැහිම නිසා හමු වීම නිසා සම්බන්ධ වීම නිසා එතනින් අලුත් යමක් හටගන්න. ඒක පටිච්ච සමුප්පන්න. නාම රූපේ හේතුව විඥානයේ ඵලය. ඒකයි ස්වභාවය. ඉතින් ඒක නිසා යම් තැනක නාම රූපයක් තියෙනවද එතනින් විඥානයේ මතුවලා එනවා. ඒක හරියට මේ භෞතික උදාහරණයක් කිව්වොත් අපි දන්නවා මේ බීජ වර්ග තියෙනවා. ඒ බීජයක් යම් කිසි තෙතමනයි සහිත පසක තිබ්බොත් වෙන බාධාවකුත් නොවුනොත් බීජයේ තුලින්ම යම් කිසි දෙයක් මතුවලා එනවා. උඩට අංකුරයක් නැත්තම් දල්ලක් මතුවලා එනවා. ඒ බීජය තුලින්ම එන්නේ. බීජයට අවශ්‍ය දේ හම්බ වෙලා බීජයේම වෙනස් වීමකට ලක් වෙලා ඒකම තමයි මේ මතුවලා එන්නේ. ඒක තුලින්මයි මේ දල්ල අංකුරේ මතුවලා එන්නේ. ඊළඟට තවත් එකක් අපිට පේනවා බීජයේ තුලින්ම යටිපැත්තට මුලක් හැදෙනවා. යටිපැත්තට මුලක් හැදෙනවා. ඒකත් මේ වෙන කොහෙන්වත් ආව නෙමෙයි. ඒ බීජයට තෙතමනේ පස මේවා ලැබිච්ච නිසා ඒ බීජයේ යම්කිසි වෙනසක් සිද්ධ වෙලා ඒ බීජයේ යටිපැත්තට මුලක් හැදෙනවා. එතකොට මේ දල්ල මේ අංකුරය මේ මුල බීජයෙන් පිටස්තරව ආව නෙමෙයි. පිටින් ඇවිල්ලා බැහැගත්ත නෙමෙයි දල්ල. අර මුල අර පච්චයෝ හේතුව මෙතන තිබුණා ප්‍රත්‍ය ලැබුණා. තෙතමනයක් පසක් ලැබුණම අර හේතුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දල්ලක් හැදීමට අවශ්‍ය හේතුව බීජය ඇතුලේ තියෙනවා. මුලක් ඇදෙන්න හේතුව ඒක දැන් තියෙනවා. එතකොට නාම රූපේ විඥාණයට හේතු තියෙනවා. විඥාණයට හේතු තියෙනවා. යම් වෙලාවක ඇහැට රූපයක් පෙනුනද, කනට ශබ්දයක් ඇහුනද, නාසයට ගඳ සුවඳක් දැනුණාද, දිවට රසයක් දැනුණාද, කයට පහසක් දැනුණාද, ඒ වගේම මනසට යම් කිසි දෙයක් ගෝචර වුණාද, අන්නේ වෙලාවේ අන්නේ පිළිබඳ යම් කිසි අවදිමත් භාවයක්, දැනුවත් භාවයක් ඇති වෙනවා. මුලින්ම මේක කියන්නේ ඉතින් ඇත්තටම යම් කිසි අවදි වීමක් වගේ අවධානය යොමු වීමක් වැනි දෙයක් මේ විඥානයේ ලක්ෂණය. ඉතින් මේ විඥානනේ වෙන්නේ අර සංඥාවම තමයි අපි කලින් කියලා තියෙන සංඥාව ගැන කතා කර අවස්ථාවේ මේක පැහැදිලි කරා. සංඥාම තමයි විඤ්ඤා බවට හැරෙන්නේ.
එතකොට සංඥා කියන මට්ටමේදී තියෙන්නේ බීජ අවස්ථාව. බීජ අවස්ථාව හරියට අර ඇහැයි රූපයයි හමුවීම ඒ බීජයට අර පසයි තෙතමනයයි ඒ ටික හම්බ වුණා වගේ හරියට. දැන් ඉතින් ඔන්න පැලවෙනවා වගේ දෙයක් මේ වෙන්නේ. ආ පිටස්තරින් ආව නෙමෙයි විඥානය. චක්කුංච පටිච්ච රූපේච uppajjati. චක්කු විඥාන දැන් එතනම පැහැදිලිනේ. uppajjatiනේ. එහෙම නැත්නම් වෙන වචනයක් ඔතන යොදන්න තිබුණානේ. ඇසයි රූපයයි හමු වුණාම පිටින් විඥානයක් එනවා කියලා කියන්න තිබුණානේ. නෑ uppajjati කියන්නේ ඒක තුලින්ම මතුවලා එනවා. මේ හමු වීමේ ප්‍රතිඵලයක් හැටියට මතුවලා එනවා මතුවලා ආවා කියන එකයි. විඥාන. ඉතින් හරි පැහැදිලි විඥාන පිළිබඳ. හැබැයි විඥානයේ තියෙන විශේෂත්වයක්. විශේෂ නෙමෙයි ඒක සුවිශේෂ කියලාම කියන්න පුළුවන්. නාම රූපයේ තුලින් විඥානය හටගත්තට නාම රූපයට නැති විශේෂ හැකියාවක්, විශේෂ දක්ෂකම, විශේෂ මෙහෙයුම් හැකියාව විඥානයේ තියෙනවා. ඊළඟට නාම රූපයේ පරදවල විශාල වශයෙන් වර්ධනය වීමේ හැකියාව විඥාණයට තියෙනවා. රූපය බොහෝම සීමිත පරාසයකනේ වර්ධනය වෙන්නේ. අජ්ජත් කොටස රූපේ බඹයක් පමණනේ වර්ධනය වෙන්නේ. ප්‍රමාණය ගත්තොත් ඊට පස්සේ ඉතින් ඔකේ ඇතුළත තියෙන ඉන්ද්‍රිය ටික අරෝමිය හෘදේ වස්තුව කේස්ලොම් නියදත් ඕවා මේවා ටික අපි බැලුවොත් එහෙම ඉතින් ඕවා හරි සීමිත ප්‍රමාණයකටනේ වර්ධනය වීමක් තියෙන්නේ. දැන් කේසා කිව්වට මේකේ අප්‍රමාණව වර්ධනය වීමක් නැහැ. සීමිතයි. දන්තා කිව්වම දත් 32කට වැඩි එන්නේ නැහැ නේ. ඉතින් හෘද වස්තුව නම් 4-5ක් හැදෙන්නේ නැහැ නේ. එකයිනේ. පෙනහළු නම් 2යිනේ හැදෙන්නේ. ওই විදිහට කකුල් 2යි අත් 2යි ඔළුවයි ඔහොමනේ හැදෙන්නේ. ඕව අසීමිත විදිහට වර්ධනය වීමක් නැහැ. ඒවයි එක්තරා සීමාවකින් ලිමිට් එකකින් අතර වෙනවා රූපස්කන්ධයේ වර්ධනය. වේදනා ඒත් එහෙමයි එක්තරා සීමිත පරාසයක නිතරම පවතින සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ විතරයි. ඉතින් ඒ සීමාව මේ පරාසය ඇතුලේ වේදනාව වැඩ කරනවා. කොයියම්ම වේදනාවක් වුණත් කොයියම්ම වින්දනයක් වුණත් ඔය තුනෙන් එකක ඇතුලේ වැඩ කරන්නේ. ඉතින් ඒ පරාසයෙන් ඒ රේට් එකෙන් පිට යන්නේ නැහැ. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. ඊට පස්සේ සංඥා ඒ ඉන්ද්‍රිය හයෙන් පිටස්තරව ඊට වැඩි යන ස්වභාවයක් නෑ සංඥා. සංකාර, වේදනා සංඥා චේතන, චිතිවිලි ඒත් එක්තරා සීමිත පරාසයක යන්නේ. නමුත් විඥාන කියන වේදනා සංඥා චේතන පස්ස මනසිකාර කියන නාම ධර්ම එකතු කරගෙන ඒවයි සහයත් ඇතුව විඥාණය පුරුතුල විදිහට වර්ධනය වෙනවා. අසීමිතයි කියලා අපිට කියන්න බෑ. නමුත් අර නාම රූපේට රූප ධර්මයටත් නාම ධර්මයටත් වඩා එහාට වර්ධනය වෙනවා. කොච්චර වර්ධනය වෙනවද කිව්වොත් නාම රූපේ මෙහෙයවන්න පුළුවන් හැකියාවක් විඥාණයට ලැබෙනවා. එතකොට මේ විඥානයේ විසින් තමයි නාම රූපේ මෙහෙයවන්නේ. නාම රූපේ සම්බන්ධයෙන් කරන්නා වූ සියලු කටයුතු විඥානයේ කරන්නේ. සියලුම ඒවා කියලා කියන්න බෑ. නමුත් සෑහෙන ප්‍රමාණයක්. දැන් රූපේ සම්බන්ධයෙන් කෙරෙන දේවල් ගත්තොත් හුස්ම ගන්න එක, හෘදේ වස්තු වැඩ කරන එක, ආහාර පාන දිරවන එක මේ වගේ දේවල් විඥානයේ විසින් කරන වැඩ නෙවෙයි. ඒවා රූපයේ විසින්ම කරන දේවල්. ඒ විඥානයේ මෙහෙවීමක් අවශ්‍ය කරන්නේ නැහැ. දැනගන්න ඕනේ නැහැ. ඉතින් දැන් උදාහරණයක් ඇටියට ආහාර බඩගින්න කියන එක ඇති වෙන්නේ රූප ධර්මයේ පැත්තෙන් එන්නේ. පිපාසය බඩගින්න මම මේ උදාහරණ කියන්නේ විඥානයේ ස්වභාවය ඩිංගක් තේරුම් ගන්න. බඩගින්න පිපාසය වගේ දෙයක් ගත්තොත් ඒක මේ නාම ධර්මයක් නෙවෙයි ඒක රූප ධර්මයක්. එතකොට යම්කිසි ඌනතාවයක් හිඟතාවයක් වගේ දෙයක් දැනෙනවා. එතකොට ඒක නිසා යම් විදිහක විඥාණය මේක අඳුන ගන්නවා. බඩගින්න විපාසය කියන එක මේ විඥානය විසින් ඇති කරන එකක් නෙවෙයි. රූපය විසින් ඇති කරන එකක්. නමුත් මේක ඇති වුණාම විඥානය විසින් අඳුන ගන්න, විඥානනය කරගන්නවා. යා. විශේෂයෙන් දැනගන්න, වෙන් කරලා දැනගන්න මේ බඩගින්නද තියෙන්නේ විපාසයේද කියලා.
ඊට පස්සේ දැන් මේ බඩගින්න නම් ඒ ආහාර සපයන්න ඕනනේ රූපකායට. පිපාසය නම් ජලය සපයන්න ඕනනේ. දැන් මේක සපයගන්නෙම රූපකාය විසින්මයි. රූපකාය විසින්මයි. ඉතින් නැගිටලා යන්න ඕන. කෑම ටිකක් උයන්න ඕන. අතපය මේ මෙහෙवला. එහෙම නැත්නම් වතුර තියෙන තැනකට යන්න ඕන. ගිහිල්ලා අත් දෙකට හරි වතුර ටිකක් අරන් බොන්න ඕන. එතකොට දැන් ඒ සඳහා කය මෙහෙවන්න ඕන. දැන් කය එක තැනක තිබුණාට කෑම හම්බෙන්නෙත් නැහැ, වතුර ලැබෙන්නෙත් නැහැ. එතකොට විඥානය මොකද කරන්නේ? ඔතෙන්දී චේතනාව ගන්නවා ඉස්සරහට. දැන් ඔන්න විඥානයේ මේ 6 දෙනාගෙන් වැඩ ගන්නවා. මොකද 6 දෙනා? රූප එක පැත්තකින් සතර මහා භූත. අනිත් 5 දෙනා තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒව නාම නිතරම මේ නාම ධර්ම බීජ විදිහට නැත්තම් අක්‍රීය විදිහට තියෙන්නේ. විඥානය කරන්නේ ඉතින් නැගිට්ටවල වැඩ ගන්නවා වගේ. දැන් මෙහි රූපයේ පැත්තෙන් ඇවිල්ලා තියෙනෝනේ වැඩක් මතුවලා තියෙනෝනේ. මොකද්ද? බඩගින්නේ සහ පිපාසය ඇවිල්ලා තියෙනවා. දැන් කවුද මේ වැඩේට යොදවන්නේ? ඉතින් ඉස්සර වෙලාම ඔන්න සමහර වෙලාවට චේතනා වෙන්නත් පුළුවන්, මානසිකාර වෙන්නත් පුළුවන්. මෙතෙන්දි ඉස්සර වෙන්නේ. දැන් මානසිකාර ඉස්සර වුණොත් මෙනෙහි කිරීම පටන් ගන්න. කොහේද කෑම ඇත්තේ? කොහේද වතුර තියෙන්නේ කියලා තක්කාල කෑම තියෙන තැන වතුර තියෙන තැන මතක් කරනවා. කවුද ඒක කරේ? මානසිකාර. හැබැයි ඒ කෑම තියෙන තැන වතුර තියෙන තැන මනසේ සංඥා ස්කන්ධේ තිබුණොත් තමයි. දැන් අපේ නම් තියෙනවා සාමාන්‍යයෙන්. අපේ කෑම තියෙන තැන අපි දන්නවා. ටක් ගාලා බඩගිනු වුණොත් එතන මතක් වෙනවා ඒ ස්ථානය. ඊළඟට අපේ කෑම වර්ග මතක් වෙනවා අපිට. පිපාසය આવොත් වතුර තියෙන තැන මතක් වෙනවා. බොන දේවල් මතක් වෙනවා. එතකොට එහෙනම් අපේ ඉස්සර වෙලා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මානසිකාර කියලා හිතන්න පුළුවන්. මානසිකාර. මෙනෙහි වීම, මතක් වීම කියන එක. ඊට පස්සේ චේතනා වෙන්න පුළුවන්. හිතනවා. මොනවද කන්නේ? මොනවද බොන්නේ? මේ වෙලාවේ මොනවා කෑවොත්ද හොඳ? මොනවා බියොත්ද හොඳ? එන් චේතනාව වැඩ කරනවා. නේ? ඊට පස්සේ ආපහු මේක ශරීරයටම බාර දෙනවා. එහෙනම් නැගිටින්න. එහෙනම් ඒ තියෙන තැනට යන්න. ඒක ගන්න. ඒ වැඩ ටික ඉතින් ඒක කය විසින් තමයි කරන්නේ. එතකොට දැන් ওই නාම රූපයේ මෙහෙවීමේ හැකියාවක් විඥාණයට තියෙනවා. අර නිකන් හරියට නිදාගෙන හිටපු 6 දෙනෙක් ඇහැරවලා ඒ වෙලාවේ කරන්න තියෙන වැඩවල යෙදීමක් වගේ, යෙදවීමක් වගේ හරියට. මේ නාම රූපේ ක්‍රියාත්මක කිරීම විඥානයේ විසින්. ඉතින් විඥානයේ අමුතු මේ පිටස්තරින් ආපු කෙනෙක් නෙමෙයි මේ හරි පුදුම ලස්සන ස්වභාවික සංසිද්ධියක් මේක. නාම රූපයේ තුලින්ම මතුවලා ආපු කෙනා දැන් නාම රූපේ ක්‍රියාත්මක කරන්න පටන් අරන්. අවදි කරවලා උනන්දු කරවලා දැන් ක්‍රියාත්මක කරනවා. මොකටද බොහෝ වෙලාවට නාම රූපේම අවශ්‍යතාවලට. දැන් රූපේ අවශ්‍යතාවයක් තමයි අර කෑමයි වතුරයි. ඒවා මේ නාම වල අවශ්‍යතාව නෙමෙයි. අපි දන්නෝනේ ආහාර 4ක් කතා කරානේ අපි කලින් සාකච්ඡාවලදී අපි කබලීකාර පස්ස මනෝ සංචේතන විඥාන කියලා. එතකොට දැන් කබලීකාර ආහාර අවශ්‍ය වෙන්නේ මේ ශරීරයට. ඉතින් අවශ්‍ය වුණාම දැන් මේක ලබා දෙන්න ඕනනේ. ඉතින් අවශ්‍ය බව ශරීරයේ විසින් එලි දක්වනවා බඩගින්න හා පිපාසයේ හැටියට. ඔන්න එතකොටම විඥානය මේක අඳුන ගන්න. මෙහිම අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා කියලා. දැන් මේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න ඕන. මේ රූපකායේ මතුවලා ආපු සතර මහා භූතවල වුණතාවය දැන් ඉෂ්ට කරන්න ඕන. දැන් මේකට නිකන් ඉඳලා බෑ මේකට ක්‍රියාත්මක වෙන්න. දැන් ඉතින් මානසිකාරයට කියනවා මේ මතක් කරන්න.
කොහෙද කැම තියෙන්නේ කොහෙද වතුර තියෙන්නේ. ඉතින් මානසිකාරයේ ටක් ගාලා මතක් කරලා තියෙන්නේ. කුස්සියේ තමයි කැම තියෙන්නේ. නැත්නම් කොහේ හරි මෙතන ආවල් තැන වතුර තියෙන්නේ කියලා. ඊට පස්සේ චේතනාව මොකද කරන්න කියලා හිතනවා. ඉතින් නැගිටලා ගිහිල්ලා මෙහෙම මේ. ඉතින් එහෙනම් නැගිටලා යන්න. ඉතින් මේක බැලුව බැලමට නිකන් ප්‍රධානියෙක් ඉඳගෙන අනිත් අයකින් වැඩ කරව ගන්නවා වගේ වැඩක්. ඇත්ත වශයෙන්ම මේක එහෙමමත් කියන්න බෑ විඥානේ. එහෙම පුද්ගල ස්වરૂපේ ආරෝපණය කරොත් එහෙම ඒක අර වැරදි තැනකට වැටෙනවා. ඉතින් සමහර අය මිත්‍යා දෘෂ්ටියේ තිබුණු අය හිතුවා මේ විඥානය කියන්නේ වෙනමම අනන්‍ය දෙයක්, මේක තමයි ඔක්කොම මෙහෙවන්නේ කියලා. ආත්මන් කියලා මුල් හින්දු ඉගැන්වීම් වල මේ ආත්මන් කියලා මේක ඉගැන්වුවා. මේ විඥානේ හරි ප්‍රබල නිසා මේක ආත්මන් අත්තා කියන වචනේ අපේ ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා ওই පාලියෙනුත් ඕක සඳහන් වෙලා තියෙනවා. මේ හේතුඵල ධර්මානුකූලව මේ ඇතිවෙච්ච මේ ප්‍රබල මානසික තත්වයේ කිසියම් පුද්ගලයෙක්ගේ සත්වයේක්ගේ එහෙම නැත්නම් මහා අපි නොදන්නා වූ බලවේගයක් ඒ බලවේගයක කොටසක් බ්‍රහ්මන් වල කොටසක් ආත්මන් එහෙම තමයි විශ්වාස කරන්නේ. එහෙම නැත්නම් නූතන ආගම් වල තියෙන සමහර අය මේ දෙවියන් වහන්සේගේ කොටසක් මේක මේ සුද්ධාත්මය කියලා ඔහොම කියනවා. ඉතින් එහෙම එකක් නෙමෙයි මේක. මේක මේ නාම රූපයෙන් මතුවලා එන එක. ඉතින් නාම රූපය තුලින් මතුවලා ආවත් මේකේ විඥානයේ තියෙන නාම රූපේ මෙහෙවන්න හැකියාවක්. ඒ දක්ෂකම තියෙන. මේක මම වෙනත් සරල උදාහරණයකින් කිව්වොත් මේක හරියට මේ පාලකයෙක් වගේ. දැන් පාලකයා කියන කෙනා ජනාධිපති හෝ අගමැති හෝ කවුරු හරි වේවා. රටක පාලකයෙක් කියන්නේ උඩින් පහළ වෙච්ච මිනිහෙක් නෙවෙයිනේ. කොහේ හරි වෙන අමුතු ලෝකයකින් ඇවිල්ලා පහළ වුණා නෙවෙයිනේ. මේ රටේම ඉන්න පුරවැසියන්ගෙන් එක්කෙනෙක් යා. පාලකයා කියලා කියන්නේ. ඉතින් පාලකයා මතුවලා එන්නේ පුරවැසියන් තුලින් එන්නේ. පුරවැසිය තුලින්මයි එන්නේ. පුරවැසියමයි පාලකයා පත් කරගන්නේ. එතකොට දැන් පුරවැසියා තුලින් පුරවැසියාගේ කැමැත්තෙන් මේ පත් වෙලා එනවා පාලකේ. හැබැයි දැන් පේනව නේද මේ පත් උනයින් පස්සේ සිද්ධ වෙන දේ. පත් උනයින් පස්සේ සිද්ධ වෙන දේ මොකද්ද? අර පුරවැසියෝ කාටවත් නැති බලය, ඒ කවුරුවත් කරන්නේ නැති වැඩ කොටසක්, අමුතු විදිහ හැසිරීමක්, අමුතු විදිහ චර්යා පද්ධතියක් මේ පාලකයාට එනවා. එහෙම වෙනවා. අර පුරවැසියෝ සේරම මෙහෙවන්න පටන් ගන්න පාලකයා. එයාට ඕන විදිහට. හැබැයි මියා 아무තු කෙනෙකුත් නෙමෙයි, මේ පුරවැසියන්ගෙන්ම තවත් එක්කෙනෙක්. පුරවැසියන් අතරින් තමයි මතුවලා ආවේ, ඉදිරියට ආවේ. ඒගොල්ලන්ගේ කැමැත්තෙන් මතුවලා ආවේ මෙයා පාලකයෙක් වුණේ. විඥානය එහෙම එකක්. ඒකයි බුදුරජාණන් වහන්සේ නාම රූප පත්‍ය විඥානං කියලා දේශනා කළේ. මේ නාම රූපය තුලින් ඉන්නේ ආය කිසිම පිටස්තර කිසිම බාහිර දෙයකින් කොහින්වත් එන දෙයක් නෙවෙයි විඥානය. නාම රූපච්ඡ විඥාන. ඒ ඔය වගේ දෙයක්. හැබැයි විඥාණයට වාක් ඉදිරියට වර්ධනය වෙන්න පුළුවන්. අපි කිව්වා සංඥා තමයි මේ විඥාන හුනේ. විඥාන තමයි පඤ්ඤා වෙන්නේ. පඤ්ඤා තමයි අභිඥා වෙන්නේ. අභිඥා තමයි පරිඥා වෙන්නේ කියලා. තාම ඉස්සරහට මේ වර්ධනය වෙන්නේ දිගින් දිගටම විඥානය. රූපයි වේදනා චේතනා පස්ස මනසිකාර කියන ඒවා එහෙම ලොකුවට වර්ධනය වීමක් වෙන්නේ නැහැ. රූප ස්කන්ධයක් වර්ධනය වෙන්නේ හරිම සීමිත පරාසයයි. ඊළඟට වේදනාත් ඒත් එහෙමයි. චේතනාපස්ස මනසිකාරවලත් එහෙම ලොකු වර්ධනීය අවස්ථාවක් අපිට පේන්නේ. හැබැයි සංඥා බීජේ විඥාන වෙනවා, විඥාන පඤ්ඤා වෙනවා, පඤ්ඤා අභිඥා වෙනවා, අභිඥා පරිඥා වෙනවා. ওই විදිහට තාම මේක වර්ධනය කරන්නත් පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් විඥාණයම වර්ධනය කරගන්න පුළුවන්. ඒක වර්ධනය කරගන්නේ නාම රූපයේ ඇසුරින්මයි.
දැන් අපි උදාහරණයක් ඇටියට අපි පඤ්ඤා ඇති කරගන්නේ කොහොමද? දැන් ප්‍රඥාව වර්ධනය වෙන විදිය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ. කොහොමද ප්‍රඥාව වර්ධනය කරගන්න ඕන කියලා. ඉතින් කියලා තියෙන විදිය බලන්න. කල්යාණ මිත්‍රතානේ. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කෙරේ. සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපන්න. දැන් ඔය හතර කරන්නේ කොහොමද? ඔය හතර කරන්නේ නාම රූපයෙන්ම තමයි. දැන් කල්යාණ මිත්‍රයෙක් හමු වෙන්නේ නාම රූපයෙන්. නාම රූපයේ මෙහෙවීමක් තුල තමයි කල්යාණ මිත්‍රයෙක් මොන ගෙහිම සිද්ධ වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නාම රූප මෙහෙවීමකින්. එතකොට යෝනිසෝ මනසිකාර කරන්නේ ඉතින් මනසිකාරයනේ ඉතින්දි ප්‍රමුඛ වෙන්නේ. අධර්ම ශ්‍රවණයට සෝත විඥානයේ සෝතයයි සෝත විඥානයේ නේ ප්‍රමුඛ වෙන්නේ. කල්යාණ මිත්‍රයෙක් මොන ගෙහෙන්නේ යන්නේ මේ කකුල් දෙකින් රූපේනේ ඉතින්දි මූලික වෙන්නේ. එතකොට දැන් නාම රූපේමනේ මෙතනත් මූලික උනේ. මොකටද? පඤ්ඤා ඇති කරගන්න. ඉතින් නාම රූපේ මෙහෙवला විඥාන පඤ්ඤා දක්වා වර්ධනය. ඊට පස්සේ අභිඥා දක්වා එනවා. විදර්ශනා එතෙන්දි තුඟාක්ම උපකාරී වෙන්නේ මානසිකාරය. ওই විදර්ශනාවේදී අපි වැඩිම පාවිච්චි වෙන්නේ මානසිකාරයනේ. යම් කිසි නාම රූප ධර්ම ටිකක් අසුරු කරගෙන ඒකේ යථා ස්වභාවය හොඳින් මෙනෙහි කරනවා. අත්දකින්න හැම වෙලාවකම ඒකේ යථා ස්වභාවය මෙනෙහි කරනවා. අත්දැකීමේ ඉන්නේ අසකනනාසේ දිවකය මනස හරහා. අත්දකින්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එතකොට අර ඉන්ද්‍රිය හරහා මේවා අත්දකින්න හැම වෙලාවෙම මානසිකාරය මොකද කරන්නේ? දැන් මානසිකාරයට වැඩ වැඩි භාවනාවේදී. එයා ඒ හැම අත්දැකීමකදීම පෙන්නලා දෙනවා අරක උනා. අන්න අරක අර බලන්න අර ආයිමත් වෙන්නේ ඒකමයි. ඔය වෙන්නේ ඔය වෙන්නේ ඔය වෙන්නේ. ඔය ආයිමත් උනේ ඔය අනිත්‍යතාවය ඔය නැවත අර වෙනස් වුණා අර වෙනස් වුණා. අර තිබ්බ එක වෙනස් වුණා ඔය වෙන්නේ අනිත්‍යතාවය ඔය වෙන්නේ අනිත්‍යතාවය. ඔය බලන්න ඔය අනාත්මතාවය ඔය අනාත්මතාවය. ඔය වෙන්නේ විපරිණාමය ඔය විපරිණාමය. ඔය බලන්න නැවත නැවත බලන්න විපරිණාමය. ඔය බලන්න හේතුඵල ධර්මතාවය ආදී වශයෙන් කියලා අර විඥාණයම කලින් ඉගෙනගත්ත මූල ධර්ම ටික මානසිකාරයේ විසින් සිද්ධ වෙන වාරයක් පාසා විඥාණයටම අපහුව පෙන්නලා දෙනවා. ඒතර විඥාණය නිකන් මේ ඥානනය කරගත්ත දේ පජානනය කරගන්න. විඥානනය කරගන්න. අභිඥානනය කරගන්න. ඇත්ත තමයි මේක මේ නැවත නැවත වෙනවා. මේ හැම එකකම මේක වෙනවා. හැම නාම රූප ධර්මයකම මේ අනිත්‍යතාවය තියෙනව නේද කියලා. ඒ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න ධර්මතා පච්චත්ත කරගන්න ප්‍රත්‍යක්ෂ කරගන්න. මේක හරි අපූර්ව සිද්ධියක්. අපූර්ව දෙයක්. ඉතින් මානසිකාරයේ තමයි හුඟක් පඤ්ඤා අභිඥා මට්ටමේදී ක්‍රියාත්මක වෙන්නේ. මානසිකාරයට වැඩ බහුලයි, කාර්ය බහුලයි. නිතර යලි වේගයෙන් මතක් කර දෙනවා. ඉතින් හැම අත්දැකීමකදීම හැම සංසිද්ධියකදීම අර ගැඹුරු ධර්මතා මතක් කරලා දෙනවා. මතක් කරලා දෙන්න මොකද වෙන්නේ? විඥානයේ තවත් අමුතු විදිහකට සකස් වීමක් සිද්ධ වෙනවා. අමුතු විදිහට සකස් වෙනවා. දැන් එයා අර කලින් අවිද්‍යාව තියෙන කාලේ යම් කිසි දෙයක් ඇලීම ගැටීම මුලාව ඇති කරගෙන හිටියනම් දැන් මේ මානසිකාරයේ යෝනිසෝ විදියට මේවා පෙන්නලා දෙනකොට අර අවිද්‍යාව බැහැර වෙලා දැන් ඉතින් මේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න ස්වභාවය පිළිගන්න කෙනෙක් බාර ගන්න කෙනෙක් පිළිගන්න තත්වයට බාර ගන්න තත්වයට විඥානයපත් වෙනවා. එතකොට මේ මට්ටමට ආපුවාම හඳුන්වනවා විඥාන පඤ්ඤාත් නෙවෙයි අභිඥාත් නෙවෙයි පරිඥා කියලා හඳුන්වනවා. අර විඥාණයමයි මේ. 아무තු කෙනෙක් නෙවෙයි පරිඥා උනේ. දැන් බුදුන් රහතුන් වගේ නැත්තන්ගේ විඥාණය තමයි තියෙන්නේ. නමුත් විඥාණය තියෙන්නේ පරිඥා මට්ටමට ඇවිල්ලා. පරිඥා මට්ටමට ඇවිල්ලා. ඉතින් ওই විදිහට
විඥානයේ වර්ධනය වෙන්නේ නාම රූපයෙන්මයි. හටගන්නෙත් නාම රූපයෙන්. ඒක යම්තාක් දුරකට වර්ධනය වෙනවද? පඤ්ඤා, අභිඥා, පරිඥා දක්වා වර්ධනය වෙනවද? වර්ධනය වෙන්නේ නාම රූපය ඇසුරු කරගෙන. ඒකයි ස්වභාවය. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ විඥානය කියන එක මහා 아무තු මහා තේරුම් ගන්න බැරි මහා গুপ্ত එහෙම දෙයක් නෙමෙයි. තාම පැහැදිලිව ලස්සනට අපිට තේරෙන අපි හොඳට සිහිනුවන යොදලා බැලුවොත් විඥාන ස්වභාවය අපිට අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන්. ඒ වර්ධනය වෙන ආකාරය, ඒ ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ පවතින ආකාරය, ඒ නැති වෙන ආකාරය දකින්න පුළුවන්. චක්කුංකෝ සති, රූපේකෝ සති, ඒ දෙක තියෙනවා නම් තමයි චක්කු විඥාන හටගන්නේ. එහෙනම් විඥානේ නැති වෙන විදිහ හැමෝම තේරෙනවනේ. හටගන්න විදිය පැහැදිලි නම් ඉතින් එතනම පේනෝනේ විඥාන නිරෝධේ. විඥානයේ වය වෙන ආකාරය, ඒක අවසන් වෙන විදිය. එතන මොකද චක්කුංකෝ අසති, රූපේකෝ අසති. මේ දෙක නැති තැන, මේ දෙක එකිනෙකින් අයින් වෙලා ගියාද එතනම විඥානය ඉවරයි. එතනම ඉවරයි ආයති. දැන් මරණයේදී සිද්ධ වෙන්නේ ඕකනේ. මරණයේදී බිඳ වැටෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම නෙමෙයි. චක්කුසෝත ගාන ජීවහා කාය මන ටික තමයි බිඳ වැටෙන්නේ. අපි මැරෙනකොට මැරෙනවා කියලා කියන්නේ රූප පැත්තෙන්. ඇහැ මැරෙනවා, කන මැරෙනවා, නාසය මැරෙනවා, දිව මැරෙනවා, කය මැරෙනවා. චක්කුසෝත ගාන ජීවහා කාය බිඳ වැටෙනවා. ඉතින් එක පැත්තක් බිඳ වැටෙනවා, අනිත් පැත්ත තිබුණයි කියලා වැඩක් තියෙනවා. මේ ඇහැ බිඳ වැටිලා නම් රූප කොච්චර තිබුණත් වැඩක් නැහැ නේද? විඥානය හටගන්නේ මේ දෙකම ආශ්‍රයෙන් නම් එකක් බිඳ වැටිලා නම් එහෙනම් ඉතින් විඥානය එතනම ඉවරයි. එතනම ඉවරයි. මරණයේදී සිද්ධ වෙන්නේ ඕකෙද? හරි පුදුනෙන් පස්සේ මේක හටගත්තා වගේම විඥානය මරණයේදී විඥානය අවසන් වෙනවා. ආයේ කොහෙද යන්නේ? කොහෙ යන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ නෙමෙයි. යන්න දෙයක් ඉතිරි වෙන්නේ. හැබැයි උපතයි මරණය අතර විඥානය පුදුම විදිහට වැඩ කරලා තියෙන, පුදුම විදිහට දියුණු වෙලා තියෙන, පුදුම විදිහට ක්‍රියාකාරී වෙලා තියෙන, පුදුම විදිහට මෙහෙवला තියෙන නාම රූපේ නේ. සමහර මිනිස්සු බලන්න ඉපදිලා මරණය අතර, උපතයි මරණයයි අතර පුදුම තරම් වැඩ කොටසක් කරලා තියෙනවා නේ. සාමාන්‍ය මිනිස්සුත් ඉතින් සාමාන්‍ය මිනිසෙක් ගත්තා කොයිතරම් ඇවිදිනවද නේ? කොයිතරම් වැඩ කළා ඇද්ද? කොයිතරම් කෑම බීම හරි හම්බ කළා ඇද්ද? මිල මුදල් හම්බ කරලා ඇද්ද? කෑම බීම කාලා ඇද්ද? සාමාන්‍ය මිනිස්සෙකු නෑ. තිරිසන් සතෙක් වුණත් කොච්චර උපතයි මරණයයි අතර කොච්චර වැඩ කොටසක් කළා ඇද්ද කියලා බලන්න. මේ මොකද මේ වෙන්නේ මේ විඥානය මේ මෙහෙවන්නේ. මේ විඥානය හරියට නිකන් පාලකයා වගේ ඉඳගෙන, ප්‍රධානියා වගේ ඉඳගෙන, කංකාණි වගේ ඉඳගෙන, ඩිරෙක්ටර් අධ්‍යක්ෂක වගේ ඉඳගෙන නාම රූපේ මෙහෙවන. නාම සහ රූප මෙහෙවන. ඉතින් හොගාලා වැඩ. තව සමහර අය ඉතින් විශිෂ්ට නිර්මාණ, අමුතු දේවල් හොයාගෙන නව නිර්මාණ කරලා තියෙනවා. කොච්චරනම් නව නිර්මාණ කරනවද මිනිස්සුනේ? හැමදාම බැලුවොත් වෙළඳ පොලේ නව නිමයුමක් අපිට හම්බ වෙනවා. මොකක් හරි දෙයක්, මොකක් හරි භාණ්ඩයක් හව සේවාවක් වෙළඳ පොලට ගියාම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේවා කවුද කරන්නේ? මේ විඥානය කරන්නේ නාම රූපේ මෙහෙवला. ඉතින් කර්මාන්ත ශාලාවක් දාගත්ත මිනිහෙක් වගේ හරියට විඥානය. එයාට ඉතින් අමුද්‍රව්‍ය 6ක් තියෙනවා. සේවකයෝ 6 දෙනෙක් ඉන්නවා. මොනවාද අමුද්‍රව්‍ය 6? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. සේවකයෝ 6 දෙනා කවුද? ඇහ, කන, නාසය, දිවකය, මන. ඉතින් වැඩ. ඉතින් කොච්චරවත් කර්මාන්ත ශාලාවේ වැඩ. ඉතින් ඔය වැඩ නවත්තන්නේ සාමාන්‍යයෙන් ගැඹුරු නිින්දේදී විතරයි. අඩ නිින්දෙත් වැඩ. විඥානයයි ඉන්ද්‍රියයි අරමුණු යල්ලගෙන. ඉතින් අඩ නිින්දෙත් විඥානයේ වැඩ. ඩිංගක් හරි වැඩ නවත්තන්නේ ගැඹුරු නිින්දේදී විතරයි. ආයිමත් ඉතින් අඩ නිින්දට එනකොටම ආයි පටන් ගන්නවා. ඊට පස්සේ ඇහැ ඇරුණා තැන ඉඳලා ආයි ඉතින් වැඩ.
නොවනවා, වැඩ කරනවා, රස්සාව කරනවා, ඉගෙන ගන්නවා, සමාජ සේවය කරනවා, පින්කම් කරනවා, අරෝ මේවා කුසල් වඩනවා. මේ සේරම විඥානේ නාම රූපය තුලින් මතුවලා නාම රූපය මෙහෙවා කරන වැඩ කොටසක් මේ තියෙන්නේ. හිතනවා, කරනවා, කියනවා, හිතනවා, කරනවා, කියනවා. ඉතින් මේක ඉවරෙකුත් නෑ. මොකද විඥානයේ තණ්හාව තියෙනකන්, මේ බඩගින්න තියෙනකන් මේක කරනවා. අනිත් එක නාම රූප වල පැවැත්මටත් යම් කිසි වැඩ කොටසක් කරන්න මේපෑ. දැන් රූප ධර්මයේ පවත්ත ගන්න නම් රූප කාය, ඇස කන නාසය දිවකය කියන මේ ටික අයිති වෙන්නේ රූප පැත්තටනේ. ඉතින් ඒව පවත්ත ගන්න වෙයි. දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට ඔන්න ඇහැ දුර්වල වෙනවා යම් අවස්ථාවක. ඒත් විඥාණයට ටක් ගාලා තේරෙනවා ඔන්න දැන් ඇහැ පේන්නේ නැතුව යනවා. ඇහැ පේනුන්නේ නැතුව උනොත් මගේ වැඩ ටික කරගන්න බෑ. ඔන්න එක සේවකේ දුර්වල වෙන්නයි යන්නේ. වහාම මම මෙයාව තව ඩිංගක් ශක්තිමත් කරලා ගන්න ඕනේ. එහෙනම් මොකද? ඉතින් චේතනාවට කියන හිතපන් මොකද කරන්නේ දැන්? ඉතින් චේතනාව කියන කාචියක් දාමු. කාචියක් දාමු දාපුවම හරි ඒවා තව ටිකක් වැඩ කරනවා. ඉතින් ඔන්න මෙනෙහි කරනවා. මානසිකාරයට බාර දෙනවා. ඒ කාච ගැන පොඩ්ඩක් හිතන්න මෙනෙහි කරලා දෙන්න කියලා. ඉතින් මෙනෙහි කරලා දෙනවා චේතනාව හිතනවා නේ? ඔහොමනේ. ඉතින් ගිහිල්ලා කාචියක් දාගන්න ආපහු අර අඩාල වෙන සේවකයා තව ඩිංගක් හරි. දැන් එයාගෙන් තව ටික කාලයක් වැඩගත හැකියි. විඥාණයට. ඉතින් ඔහොම කර කය දුර්වල වෙනකොට කය එහෙන් කෑම බීම දෙනවා, වතුර දෙනවා, නාවනවා, නිදි කරනවා, හරවනවා. කර මේකෙන් වැඩ ගන්න. ඒකේ තියෙන ඇස කන නාසය දිවකය ඕවයින් වැඩ ගන්න. ඉතින් විඥානයේ අනිත් පැත්තෙන් නාම ධර්ම ටිකෙන් වැඩ ගන්න. වේදනා විඳින්න තමයි පාවිච්චි කරන්නේ. විඳින්න. සංඥාව අඳුන ගන්න. චේතනාව හිතන්න. මානසිකාරය මෙනෙහි කරන්න. හැමෝටම වැඩ තියෙනවා. නිශ්චිත කාර්යයක් තියෙනවා. ඉතින් ඒ කාර්ය ඔක්කොම ඔය සේවකයෝ ටික එකතු කරගෙන විඥානේ වැඩ. හැබැයි විඥානේ අර සේවකයෝ ටික එහෙම වුණ ගම විඥානේ ඉවරයි. ඒකයි ස්වභාවය. කොච්චර ලොක්ක වුණත්, කොච්චර ප්‍රධානිය වුණත්, කොච්චර පාලකයා වුණත්, මෙහෙවන්නා වුණත් එයාගේ ඔක්කොම බල හැකියාවන් දක්ෂ පක්ෂකම් ඔක්කොම තියෙන්නේ නාම රූපේ ඇති තාක් විතරයි. නාම රූපේකෝ සති විඥානං හෝති. නාම රූප පත්‍ය විඥාන. නාම රූපේකෝ අසති විඥානං නහෝති. නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. හරිම පැහැදිලි. මේක අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන්. උදෙක් සුතමේ ඥාන, චින්තාමේ ඥාන විතරක් නෙවෙයි, භාවනාමේ ඥාණයෙන් අපිට දැනගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, ප්‍රත්‍යක්ෂයක් හැටියට දැක ගන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් ওই විඥානය දැන් ඔන්න අපි විඥාන කියන ස්වභාවය තේරුම් ගත්තා. එතකොට මේ විඥානන ක්‍රියාවලියට ওই අජ්ජත් විඥාන බහිද්දා ඔන්න පටන් ගන්නවා. ඉතින් ගොඩ ගෙහෙන්න පටන් ගන්නවා, ගොඩ වෙන්න පටන් ගන්නවා, රාශීභූත වෙන්න පටන් ගන්නවා, පෘතුල වෙන්න පටන් ගන්නවා නේ. ඉතින් විඥාණයට තේරෙන්න පටන් ගන්නවා බහිද්දාව. බහිද්දාව වැටහෙනවා. බහිද්දාව තේරෙනවා. අරක ඕන, මේක ඕන, මේක ඕන, මේක තියෙන්න ඕන, අරක වෙන්න ඕන, මේක වෙන්න ඕන, අතෙන්ට යන්න ඕන, මෙතෙන්ට යන්න ඕන, අරක හොඳයි, මේක හොඳයි, අරක ලස්සනයි, මේක ගැතයි, මේක ප්‍රයෝජන. ඔන්න ඉතින් විඥානයේ තියෙන ස්වභාවය ඕක තමයි. අප්‍රමාණ දේවල් විඥානනය වෙනවා. මොනවාද? ධම්මතා. ධර්මතා විඥානනය වෙන. දැන් බාහිරට යනවා විඥානය. නිකන් හරියට මේ ගෙයින් එළියට යනවා වගේ. ගේ ඉඳලා. ඉතින් ඇවිදිනවා වට පිටාව ඇවිද ආයෙ මොකද කරන්නේ විඥානය? ඒ විඥානනයමයි කරන්නේ. ඒකමයි කරන්නේ. ඉතින් වේදනාව තමයි ඔතෙන්දී විඥානය ඔච්චර ක්‍රියාත්මක කරවන්න හේතු සාධක වෙන්නේ වේදනාව. මොකද විඥානය විඥානනය කරගත්ත දේ පස්ස කරලා විඳිනවා. උප්පජ්ජති විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදන. ඉතින් පස්ස සහ වේදනා දෙන්න
තමයි මේ නරක වැඩේ කරන්නේ. මේ විඥානය මේ තරම් මේ තණ්හාකාරී බවට පත් කරන්නේ පස්ස වේදනා දෙක. හැබැයි හරිය නිෂ්ක්‍රීය. දැන් පස්ස සම්පූර්ණ කිසිම විදිහක වර්ධනය වෙන්නේ නැති නිෂ්ක්‍රීය ධර්මතාවයක් පස්ස කියලා. එකම වැඩයි කරන්නේ. ඒ මොකද්ද? ඉන්ද්‍රියට හමු වෙන අරමුණ ඇතුල් කරලා දෙනවා මනසට. අල්ලලා දෙනවා. වේදනාවට අල්ලලා දෙනවා. එකක් ගෙනාව කාපන් කියලා. ඔච්චරමයි කරන්නේ. ඉතින් වේදනාව කරන්නේ ඕක කනවා කියලා කියන්නේ මම මේකෙන් අදහස් කරන්නේ විඳිනවා කියලා. ඉතින් විඳ ගමන් මොකද කරන්නේ? විඳ ගමන් ආපහු විඥාණය ඔන්න සක්‍රිය වෙනවා. හොඳ රසයක්. ආයි විඳිමුද? වේදනාවේ තියෙන විශාල කෑදරකමක්. වේදනාව හරිය කෑදරයි. ඉතින් ඒක නිසා කියනවා ආයි විඳොත් හොඳයි, ආයි විඳින්න ඕන කියලා. ඉතින් ආයි විඳින්න නම් විඥානය ඔන්න ක්‍රියාත්මක වෙනවා. මානසිකාරයට කියනවා මේක හිතන්න, චේතනාවට කියනවා මානසිකාරයට කියනවා මේක මෙනෙහි කරන්න, කල්පනා කරලා බලන්න, මතක් කරන්න. චේතනාවට බාර දෙනවා මේ වේදනාව ආයි විඳින්න ඕනලු. මේක මේ විඳින විදිහක් ගැන හිතලා බලන්න අලුතෙන්. ඒක ඕන චේතනාව හිතලා දෙනවා. ඔය වේදනාව මෙහෙම විඳට මෙහෙමත් විඳින්න පුළුවන්. මේ විදිහටත් විඳින්න පුළුවන්. මේ ක්‍රමයටත් විඳින්න පුළුවන්. එහෙමද? එහෙනම් ඔන්න එකක් තෝරගන්නවා. අලුත් ක්‍රමයකට විඳින්න යනවා. ඉතින් මොකද කරන්නේ? විඥාණයට වැඩ. දැන් මේගොල්ලන්ට වැඩ ඉවරයක් නැති වැඩ. ඕකට කියන්නේ සලායතන කියලා. දැන් ආයතන වැඩ. හයම වැඩ දැන් ඉතින්. මොකටද අර? ආයි විඳින්නනේ අර. සුඛ වේදනාව විඳින්න, දුක්ඛ වේදනාව තල්ලු කරගන්නේ. ඕකටනේ ඔය වැඩ කරන්නේ. වෙන මොකටද? අපි ඔය කරන දේවල් ඔය වේදනාවේ වැඩ දෙකට අපි නොඑක් නම් දාලා තියෙනවා. නොඑක් වටිනාකම් දීලා තියෙනවා. මොන නම් දැම්මත් මොන වටිනාකම් දැම්මත් අන්තිමට සුඛ දුක්ඛ වේදනා දෙක විතරයි උතන තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔය විවිධ නම් දාලා විවිධ පිටකවර දාලා විවිධ වටිනාකම් දීලා ආයෙමත් කරන්නේ ආයෙ විඳින්නේ ඕකමයි. ඉතින් තණ්හාව තමයි ඕක ආපහු කරවන්නේ. తත්‍ර తත්‍ර අබිනන්දිනි පෝනෝ භවිකා කියලා ඔය තණ්හාව හඳුන්වලා තියෙන්නේ. ඒකයි. දැන් අර එකම දේ එකම විදියට දිගටම දැන් කනකොට නිකන් එපා වෙනවා වගේ වෙනෝනේ කෑමක් උනා. ඒක වෙනස් විදියට හදලා කනවනේ. එකම වාහනේ පාවිච්චි කරනකොට ඉතින් එපා වෙනවා. හරි නෑ මේ වාහනේ වෙන එකක් ගන්න. එකම දේ විඳින්නේ මානස හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා විඳිනවා. නේ. ඒ ඔය විදියට බලන්න මේකේ සිද්ධ වෙන දේ ගැඹුරින් දැක්කම මේ ක්‍රියාවලිය දැන් මේ දකින්නේ කවුද? විඥාණයමයි මේක දකින්නේ. මේ දැක්ක ගමන්ම අන්න නිබ්බිදාව ඇති වෙනවා. විඥාණයටම තේරෙනවා මොන මෝඩ වැඩක්ද මේ කරන්නේ කියලා. මේ අවිද්‍යාත්මක වැඩේ මේ මෝඩකම විඥාණයට හොඳට වැටහෙනවා. මේ පිට කවර වෙනස් කර බොරු වටිනාකම් දිදී එකම දේ නේද මේ කරන්නේ. එකම දේ නේද මේ කරන්නේ කියලා හොඳට විඥාණයට වැටේ. අන්න විඥාණය පරිඥා මට්ටමට එනවා. අභිඥා පරිඥා මට්ටමට එනවා. නිත්‍ය කරගන්න දැඟලුවා මේ වේදනාව, ආත්ම කරගන්න දැඟලුවා මේ වේදනාව. නිත්‍ය කරගන්න බෑ නේද? ආත්ම කරගන්න බෑ නේද? මේක විපරිණාමය වෙනව නේද? මේක ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා නේද? මේ සුඛ වේදනාව, මේ දුක්ඛ වේදනාව කියලා අර වේදනාවත් එක්ක මේ දඟලපු මෝඩ දැඟලිල්ල ඒක විඥාණයටම අවබෝධ වෙනවා. මෙච්චර කාලයක් මේ තණ්හාවේ, මේ මානේ, මේ දික්තියේ මෙහෙවීමට යට වෙලා විඥාණයට මෝඩ උපදෙස් දෙන 3 දෙනෙක් කියන. තණ්හා මාන දික්තිය. ඉතින් මේ මෝඩ උපදෙස් වලින් තමයි විඥානේ වැඩ කරේ මෙච්චර කාලයක්. හැබැයි විඥාණයටම තේරුණා මේ වේදනාව ආත්ම කරගන්න බෑ. මේක අනාත්මයි. මේ වින්දනය සඳහා උපකාරක වෙන සියලු ධර්මතා
ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඊළඟට ඊට අදාළ වෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ ඔක්කොගෙම යථා ස්වභාවයේ විඥාණයට එක්තරා පොයින්ට් එකකදී තැනකදී අවබෝධ වෙනවා. ඔතෙන්ට තමයි බුදු වෙනවා කියන්නේ. බුදු වෙනවා කියන්නේ. බුදු වෙනවා කියන්නේ දිග බලල වැඩි වෙනවා නෙමෙයි, පාට වැඩි වෙනවා නෙමෙයි, රැස් විහිදෙනවා නෙමෙයි. එක්තරා තැනකදී විඥාණයට මේ මෝඩකම, මේ අවිද්‍යාත්මක වැඩේ, මේ මුග්ධ වැඩේ එක තැනකදී හරියටම වැටහෙනවා. මේක අවිද්‍යාත්මකයි, මේක මෝඩයි, මේක මුග්ධයි කියන එක වැටහෙනවා. එතන තමයි බුද්ධෝ කියන්නේ. ඉතින් කාටත් බුද්ධ වෙන්න පුළුවන්. අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකේ බුදු වෙන්නේ එක්කෙනයි කියලා. හැමෝටම බුදු වෙන්න පුළුවන්. බුද්ධ කියන්නේ එක්කෙනෙකුට සීමා වෙච්ච සුවිශේෂ දෙයක් නෙමෙයි. ඔය පොයින්ට් එක විඥානය වර්ධනය කරගෙන ගියොත්, පඤ්ඤා අභිඥා විදියට වර්ධනය කෙරුවොත් එක තැනකදී පරිඥා වෙනවා. පරිඥාණයටපත් වෙනවා. ආත්පසින්ම අවබෝධ වෙනවා. මේ නාම රූපය තුලින් මතුවලා ආපු විඥානය, නාම රූපය මෙහෙවා මේ සුඛ වේදනා නැවත නැවත විඳින්නයි, දුක්ඛ වේදනා තල්ලු කරන්නයි දරපු මෝඩ වැඩපිළිවෙල, මුග්ධ වැඩපිළිවෙල, අඥාන වැඩපිළිවෙල, අවිද්‍යාත්මක ක්‍රියාකාරකම කොතරම් මුග්ධද, මෝඩද, අවිද්‍යාත්මකද කියන කාරණේ එක්තරා තැනකදී වැටහෙනවා. අන්න බුදු වුණා. ඉතින් බුදු වුණායින් පස්සේ මොකද්ද තියෙන වෙනස? මොකද්ද වෙනස? කන්නේ බොන්නේ නැද්ද? නිදාගන්නේ නැද්ද? යන්නේ ඉන්නේ නැද්ද? කතා බහ කරන්නේ නැද්ද? නෑ, ඒව ඔක්කොම සිද්ධ වෙනවා. ඒව ඔක්කොම කරනවා. හැබැයි අර මුග්ධ, මෝඩ, අඥාන, අවිද්‍යාත්මක වැඩේ කරන්නේ නැහැ තවදුරට. කරන්නේ නැහැ. ඇයි? තේරුණා. මේ සුඛ වේදනාවයි මේ දුක්ඛ වේදනාවයි දෙකත් අල්ලගෙන සුඛ වේදනාව ආයි එකතු කරගන්නයි, රැස් කරගන්නයි, දුක්ඛ වේදනාව තල්ලු කරන්නයි මේ විදිහේ මුග්ධ වැඩක් කරගෙන ආවා කියන එක විඥාණය එක්තරා තැනකදී නිකන් හරියට ආලෝකයේ දැල්ුණා වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔකට හැඳින්වුවේ ආලෝකෝ උදපාදි කියලා. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝකෝ උදපාදි කිව්වේ අන්න ඒක. හරියටම මේක හාත්පසින්ම දැක්ක, තේරුණා, වැටහුණා. මේ මෝඩ, මුග්ධ, අවිද්‍යාත්මක, අඥාන වැඩේ කරගෙන ආවා. ඉතින් හරි. ඕක වෙන කාටවත් වැටහෙන්නේ නැහැ. රූපේට කවදාවත් තේරෙන්නේ නැහැ, වේදනාවට තේරෙන්නේ නැහැ, අන්තිමට සංඥාවට, සංකාරයට, මානසිකාරයට. ඔය ඔක්කොගම ආශ්‍රයෙන් විඥාණය තමයි යම් දවසක මේ කාරණේ තේරුම් ගන්න. මේ විඥානන ක්‍රියාවලිය. නාම රූපයේ ඇසුරෙන් විඥානන ක්‍රියාවලිය ඇතුලේ තමයි මේක තේරෙන්නේ. නාම රූපයෙන් තොරව නෙමෙයි. රූපේට මේක වටහා ගන්න බෑ. රූපේ ආධාරයක් ලැබෙනවා මේකට. වේදනාවට බෑ, වේදනාවේ ආධාරයක් ලැබෙනවා. සංඥාවට බෑ, සංඥාවේ ආධාරයක් ලැබෙනවා. චේතනාවට බෑ, චේතනාවේ උපකාරයක් ලැබෙනවා. පස්සේට බෑ, පස්සේ උපකාර කරනවා. මානසිකාරයට බෑ, මානසිකාරයෙන් උපකාරයක් ලැබෙනවා. කාටද? විඥාණයට. මේ කරගෙන ආපු කවුද මේවා කෙරුවේ? ඔයගොල්ලොම තමයි. රූපයයි, වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාරය කියන මේ නාම රූපේම තමයි මේක කරගෙන ආවේ. ඒගොල්ලොම තමයි මේ වැඩේ කෙරුවේ. දැන් අන්තිමට මොකද්ද වෙන්නේ? කට්ටියම එකතු වෙලා කරපු මෝඩ වැඩේ මෙච්චර කාලයක්. තනියෙන් නෙමෙයි. කට්ටියම එකතු වෙලා, ඔක්කොමලා එකතු වෙලා කරගෙන ආපු මෝඩ, මුග්ධ, අඥාන, අවිද්‍යාත්මක වැඩේ විඥාණයට තේරෙනවා. අරගොල්ලන්ට තේරෙන්නේ නැහැ, රූපයට තේරෙන්නේ නැහැ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හැබැයි විඥාණයට තේරෙනවා. එතන ඉඳලා විඥාණය මොකද කරන්නේ? විඥාණය මෙතර කාලයක් පතිට්ඨිතම්. මොකේද බිහිදලා හිටියේ? නාම රූපේ. දැන් විඥාණය අපපතිට්ඨිතම් වෙනවා. අපපතිට්ඨිත විඥානයක් වෙනවා.
නොපිහිටි එකක් බවට පත් වෙනවා. දැන් මේ මොකද්ද මේ නොපිහිටි කියන්නේ? විඥානේ එතන ඉඳලා අර මෝඩ වැඩේට මේ කණ්ඩායම මෙහෙවන්නේ නැතුව යනවා. මෙච්චර කාලයක් තමන්ගේ සේවකයෝ, තමන්ගේ ආයතනයේ, තමන්ගේ කාර්ය මණ්ඩලේ යෙදෙව්වා මෝඩ මුග්ධ පාපකාරී පහත් වැඩකට. හැබැයි මේක යොදවපු මිනිහා යම් තැනකදී තේරුම් ගත්තා මෙච්චර කාලයක් මේ කාර්ය මණ්ඩලේ, මේ සේවක පිරිස, මේ ආයතනයේ මෙහෙව්වේ හිස් මෝඩ ආයයි දුක හැදුවා විතරයි. මේ අධ්‍යක්ෂකවරයා, මේ ප්‍රධානිය, මේ සේවක මණ්ඩලෙත් එකතු කරගෙන මේ ආයතනය තුල ආයයි මොකද්ද කරේ? පුනබ්බවා නිබ්බත්ති. ආපහු දුක හැදුවා. දුක් නිෂ්පාදනාගාරයක් මේ ආයතනයේ. මේ සේවකයෝ 6 දෙනයි, මේ ආයතන ප්‍රධානියයි. 7 දෙනාම එකතු වෙලා දැන් ආයතන ප්‍රධානියට මේක තේරුණා. මම මේ සේවකයොත් අල්ලගෙන මෙච්චර කාලයක් මේ මුග්ධ මෝඩ අවිද්‍යාත්මක අඥාන වැඩේ කරගෙන ආව නේද කියලා. ඉතින් මොකද වෙන්නේ? නතර වෙනවා. නතර වෙනවා. ඔක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඉතින් ඕක වෙන්න නම් ඔය පංචස්කන්ධය ඕකේ යථා ස්වභාවය තේරෙන්න ඕන. නාම රූප තේරෙන්න ඕන. නාම රූප වල ක්‍රියාකාරීත්වය තේරෙන්න ඕන. ඒ වයින් ස්කන්ධ ගොඩනගෙන ආකාරය තේරෙන්න ඕන. ස්කන්ධ වලට උපාදාන වෙන ආකාරය තේරෙන්න ඕන. ওই ටික තමයි විඥාණයට තේරීගෙන යන්නේ, වැටහිගෙන යන්නේ. මේ විදිහට වැටුණාම අර අවිද්‍යාත්මක මෝඩ අඥාන ක්‍රියාවලිය මොනවාද තියෙන්නේ? කෙලෙස්නේ හැදුවේ. කෙලෙස් හැදුවා, පව් අකුසල් හැදුවා. ඕවනේ හද හිටි. කෙලෙස් හදනවා, පව් අකුසල් කරනවා. කෙලෙස් හදනවා, පව් අකුසල් කරනවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් හැටියට දුක එනවා. ඒක තමයි ඔය නිෂ්පාදනාගාරයේ, ඔය කාර්ය මණ්ඩලයේ, ඔය අධ්‍යක්ෂකවරයා, ඔය ඩිරෙක්ටර් එකතු වෙලා, කට්ටිය එකතු වෙලා කර ආවේ. බුදුහාමුදුර එක තැනකදී ඕක ලස්සන උපමාවකින් කිව්වා. ගහකාරක දිට්ටෝසි, මං දැක්ක මේක හදන මිනිහා. මේ මොට්ට මෝඩ අවිද්‍යාත්මක වැඩේ මං දැක්කා කියලා කිව්වා. පුන ගේහං නකාහසි, ආයිමත් නම් මේ මෝඩ වැඩේ කරන්නේ. විතරක් නෙවෙයි, සබ්බාතේ පාසුකා බග්ගා, ඔය ඕවට හදන ඔය මෝඩ වැඩේ කරන කර්මාන්ත ශාලාව මම නැවැත්තුවා. ගහගූටම් විසංගිතං, ඒකේ තිබුණ ඔක්කොම මැෂින් අරව මේවත් විකුණලා දැම්මා. ඉවරයි. එහෙම දෙයක් කරන්න ආපහු හිතේ අදහසක්වත් නැහැ. විසංකාරගතං චිත්තං. සංකාර චිත්ත කියන එක තේරෙනවා. විසංකාරගතං චිත්තං. හිත ආපහු මේ මෝඩ වැඩේ කරන්න, මේ කර්මාන්ත ශාලාව පටන් ගන්න, මේක අර මෝඩ නිෂ්පාදන කරන්න කොහෙවත් හිතේ අදහසක් නැහැ. තණ්හානං කය මජ්ජගා. ඒකට උල්පන්තන් දෙන ඉන්ධන සපයන්නා. ඉන්ධන ඉවරයි. ඉන්ධන තමයි තණ්හා කියලා කියන්නේ. ඉන්ධන ඉවරයි. ඉන්ධන නැත දැන්. මෙහෙයුම් කාරකේ නැත. උනන්දු කාරකේ නැත. ඒක තමයි තණ්හාව. අරි ලස්සන උපමාවකින් කිව්වා. අනේක ಜಾති සංසාරං සන්ධාන්න සන්දාහිස්සං අන්න සන්දාවති සංසරති. ඉවරයක් නැතුව මේ මෝඩ වැඩේ කරගෙන ආවා. අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං. ඉතින් ওই වැඩේ දැක්ක ගහකාරකම් ගවේෂන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. මම මේක හොයා ගියා. යුවේ අර අබිනිෂ්ක්‍රමණයෙන් පස්සේ අබිනිෂ්ක්‍රමණය කෙරුවේ ඔක හොයන්න තමයි. කවුද මේක කරන්නේ? කොහොමද කරන්නේ? කොහොමද වෙන්නේ? ඕක අර පුද්ගල ස්වරූපයෙන් ගහකාරකම් කියන වචනේ තිබ්බට අපි පුද්ගල ස්වරූපයෙන් ගන්න හොඳ නැහැ. මේ ධර්මතාවයයි. ගවේෂන්තෝ පුනප්පුනා දුක්ඛා ජාති පුනප්පුනා. දුක ජනනය කරනවා නැවත නැවත. ජාති කියන උපදිනවා කියන එකනේ, උපදිනවා කියන අදහසනේ. දුක්ඛා ජාති පුනප්පුනා. නැවත නැවත මේ දුක උපදවන මේ සාධකය බැලුවා. මං හෙව්වා. ගවේෂන්තෝ ගවේෂණය කෙරුවා. එහෙම කරනකොට දිට්ඨෝ දැක්කම ගහකාරක දිට්ඨෝ මම දැක්ක මේ. ඒ තමයි මේ විඥානය මේක කරන්නේ, මේ අවිද්‍යාත්මක මෝඩ වැඩේ කරන්නේ. හැබැයි දැන් විඥාන පඤ්ඤා විඤ්ඤා පරිඤ්ඤා තත්වයට ආපු නිසා
පුන නැවත ගේහන් මේ ගොන් වැඩේ මෝඩ වැඩේ අවිද්‍යාත්මක වැඩේ නකාහසි නොකරන්නේ උනේමි නොකෙරෙයි පුද්ගලයෙක් හැටියට ගන්න එපා නොකෙරෙයි මෙය ඊළඟට ඒවා කෙරෙන්න හේතු සාධක වෙච්ච සබ්බා පාසුකා භග්ගා සියලු පහසුකම් නැත්නම් සියලු ආධාරකයන් සියලු සහාය සාධකයන් භග්ගා විනාශ වෙලා ගිහිල්ලා තියෙන දැන් ඒක. ගහ කූටං විසංකිතං මේකේ කූටයේ මධ්‍යයේ කේන්ද්‍රයේ ප්‍රධාන සාධකය අවිද්‍යාව විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජග මේකේ මෙහෙම සාධකයක් තෘෂ්ණාවත් ක්ෂය වෙලා ගිහිල්ලා තියෙනවා. ඕක තමයි ස්වභාවය. ඉතින් ඕක වෙන්නේ අර පරිඥා තත්වයට ආපුවාම. ඉතින් අපි පරිඥා මට්ටමට එන්න ඕන. ඉතින් පරිඥා වෙනවා කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. අපි මේ මහා පුන්නම සූත්‍රය අනුව බැලුවත් තවත් බොහෝ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට ගිහිල්ලා බැලුවත් හුඟක් තැන්වල මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පෙන්නනවා. ඉතින් ඒක දැක්කේ නැතොත් තමයි ස්කන්ධයන්ට උපාදාන වෙන්නේ. උපාදාන කියන්නේ තණ්හා පත්‍ය උපාදාන. තණ්හා වෙන්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ පංචස්කන්ධයන්ගේ යථා ස්වභාවය නොතේරෙන නිසා ඇලෙනෝ ගැටෙනෝ මුලා වෙනවා. ඉතින් ඒක උග්‍ර වෙලා ඒක බහුල වෙලා උපාදානයේ දැඩිව ග්‍රහණය කර ගැනීම කරගන්න. අවිද්‍යාවමයි එතන. ඉතින් මේ අවිද්‍යාව බැහැර වෙනවා මේ පංචස්කන්ධවල යථා ස්වභාවය අපි තේරුම් ගන්නකොට ඒක හැබැයි සූතමේ වශයෙන් විතරක් එපා නෙවෙයි මදි. අපි මේ සූතමේ වැඩක් මෙතන මේ කරන්නේ අපි එකතු වෙලා මේක චින්තාමය පැත්තට ගන්න ඕන අපි ටිකක් මේ සාධක ඔස්සේ හිතලා බලමු. ඊට පස්සේ භාවනාමය ඥානයක් වෙන්න ඕන අන්තිමට. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරෙන්න ඕන මේ ගොංකම. අවිද්‍යාත්මක වැඩේ, මෝඩ වැඩේ, අඥාන වැඩේ. ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා තුළින් වැටහෙන්න ඕන. තමා තුළින් නොවැටහෙන තාක් මේක අතාරින්නේ නැහැ. ආයි ගේ හදනවා. මෙතන ගේ හදනවා කියන එකෙන් අදහස් කරේ මේ ගෙවල් හදනවා කියන එක නෙමෙයි. ආපහු මේ තණ්හාවට වැටිලා වේදනාවට ඉහිල්ලා වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන මේක දැඩිව අල්ලගෙන ආයිමත් මේ මෝඩ වැඩේ යලි කරනවා. ඉතින් විද්‍යාව පහළ වුණාම විඥා උදපාදි ආලෝක උදපාදි මේ හාත්පස මේ කෙරෙන මේ නැවත පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර අභිනන්දිනි මේ විදිහට කරගෙන ආපු අවිද්‍යාත්මක මෝඩ කටයුත්ත වැටුණා. ඉතින් බුද්ධ වුණා. බුදු වුණා. ඒකයි බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියන එක කිව්වේ අර විදිහට අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. ගහකාරක දිට්ඨෝසි පුනගේහන්න කාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහ කූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජගා කියලා. බුදු වුණා කියන්නේ ඕක. රැස්සි හිදුණා, දිගපළල වැඩි වුණා. නැත්තම් නිරෝගී වුණා, තරුණ වුණා. එහෙම නෙවෙයි. ඒ වගේ වනේ හිතාගෙන ඉන්නේ බුදු වුණා කියලා කියන්නේ. ඊටපු සිද්ධාර්ථම තමයි. මේ ඇතුළත ආධ්‍යාත්මික වෙනස මේ අවිද්‍යාව මේක දුරු වෙලා දැන් එතන ඉඳලා අර අවිද්‍යාත්මක මෝඩ වැඩේ නොකරන පුද්ගලයෙක් බවට පත් වෙලා. ඒකයි ස්වභාවය. ඉතින් අපි බලන්න ඕන අපේ බුද්ධත්වයේ කොච්චර දුරට වැඩිලා තියෙනවද කියලා. ඒක බලන්න පුළුවන්කම තියෙන්නේ අපි තව දුරට මේ අවිද්‍යාත්මක මෝඩ වැඩ කරමින් ඉන්නවද? මේ අවිද්‍යාවේ තණ්හාවේ අවිද්‍යාව කියන වැරදි උපදෙස් දෙන නීතිඥයෙක් වගේ හරියට. තණ්හාව විහෙස නොබලා වැඩ කරන සේවකයෙක් වගේ. නේ? හරියෙන් වැරදි උපදෙස් දෙනවා. ඒ වැරදි උපදෙස් වලට අනුව වැඩ කරනෝ කිසිම කලකම්මැලිකමක් නැතුව. තණ්හා සේවකයා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසරං.
බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙයා ඇසිස්ටන්ට් තියාගෙන ඉන්න හොඳ ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. ဒုတိယ පුරිසෝ කියන්නේ ඇසිස්ටන්ට්. දෙවැන්න. ඔය හැම ලෝකෙකටම ඉන්නේ ඇසිස්ටන්ට් කෙනෙක්. මේ යන්නේ තණ්හාව තමයි ඇසිස්ටන්ට්. ဒုတိယ පුරිසෝ දෙවැන්න. දිගටම යත් එක්ක තමයි ඉතින් වැඩ. ඒකයි. ඉතින් අවිද්‍යාව අරහෙන් දෙනවා වැරදි උපදේශ ඔක්කොම දෙනවා. පුළුවන් මේක නිට්ටයයි සුඛයි ආත්මයි අවිපරිණාමී. ඔය තමයි දෙන වැරදි උපදේශ. ඒකයි. ඉතින් යම් දවසක තථාගත ධම අහන්න කියන්න ලැබිලා මානසිකාරය අන්නර අධ්‍යක්ීමකදී පෙන්නලා දෙනවා මේක නිට්ටයයි සුඛයි ආත්මයි නෙමෙයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඉතින් ඒක තව අප්‍රමාණ වතාවක් පෙන්නලා දෙනකොට ප්‍රත්‍යක්ෂ වෙනවා විඥාණයට. විඥානනය වෙනවා. පජානනය වෙනවා. අභිජානනය වෙනවා. පරිජානනය වෙනවා. ආත්පසින්ම වැටෙනවා. වැටුණු ගමන්ම ප්‍රශ්න ඉවර වෙනවා. විසංකිතං බග්ගා කියන වචන පාවිච්චි කරේ බුදුරජාණන් වහන්සේ. කූටා බග්ගා විසංකිතං. ඒ වෙන්නේ ඒක තමයි. ඉතින් අපිත් ඕක අපි තුල නිරීක්ෂණය කරලා බලමු. මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ ඒකට වෙන දෙයකට නෙමෙයි. අපිත් අපේ ජීවිතයේ ඇතුලෙන් මේක බලමු හොඳට. විමසලා බලමු. මේ දේ මෙහෙම වෙනවද කියලා. ඉතින් එතෙන්ට එන්න තමයි මේ පංචස්කන්ධ ගැන පංච උපාදානස්කන්ධ ගැන අපි කතා බහ කරන්නේ. හොඳයි. මම හිතනවා සූත්‍රය ඇසුරින් ওই සාකච්ඡාව අපිට කොහොම නිමා කරන්න පුළුවන්. ඉතින් ඔය පංචස්කන්ධ පිළිබඳ අහපු ওই ප්‍රශ්නයට උත්තරය උතනින් නිමා වෙනවා. කිත්තාවතාපන බන්තේ කන්දානං කන්දාදි වචනං හෝති කියලා. යං කිංචි බික්ඛු රූපං වේදනා සංඥා සංකාර විඥාන අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යන් දූරේ වා සම්තිකේ වා අයං රූපක්ඛන්தோ වේදනාක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ ඉත්තාවතාකෝ බික්ඛු කන්දානං කන්දාදි වචනං හෝති කියලා ඔන්න උපමනකින් අපිට ස්කන්ධ පෙන්නලා දෙන්න පුළුවන්. ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය වටහලා දෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ඉතින් ওই කාරණේ අපිට පැහැදිලි කරා. ඉතින් ඔය ඔතනින්ම අපිට මේ නිවන නිමා මේ தത്വයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. 아무තු දෙයක් නෙමෙයි මේ මෙච්චර කාලයක් මේ අර නාම රූපයෙන් මතුවලා ආපු විඥාණය අවිද්‍යාව නිසා නාම රූපයේ මෙහෙව ආවා. මේ අවිද්‍යාත්මක උපදේශ මත නැවත සන්ධාවිතං සංසරිතං දිගටම මේ දිව්ව හැසිරුණා මේ අවිද්‍යාත්මක මෝඩ වැඩේ ඇතුළේ. දැන් මේක දැක්කම ඉතින් ඒවා අතහැරෙනෝනේ අපේ ජීවිතවල. හොඳට බලන්න මේ මෝඩ වැඩ අත්හැරිලා නේද? 100% නැතත් යම් ප්‍රමාණයක් හරි අත්හැරිලා කියලා ප්‍රත්‍යක්ෂයිනේ. 100% අත්හැරිනෝ නැත්තේ නෑ. මේ අවබෝධයේ ගැඹුරු වෙන්න ඒක වෙනවා සිද්ධ වෙනවා. ඉතින් ඒකට තමයි මේ බුද්ධ දේශනා අපි මේ සාකච්ඡා කරන්නේ. බුද්ධ දේශනා විවරණය කරන්නේ, විභජනය කරන්නේ, උත්තානිකරණය කරන්නේ. ඒකටම. ඉතින් අපි එහෙම දෙයක් මේ ධම් හමුවේ ධම් සභාවේ කරගෙන යන්නේ. හොඳයි. එහෙමනම් අපි සූත්‍රයේ ඔය ප්‍රශ්නයට සහ ඔය ඊට දීපු පිළිතුරු කොටස උතනින් නිමා කරනවා. නමුත් සූත්‍රයේ ඉදිරියට යනවා. අපි ඉදිරි අවස්ථාවල සාකච්ඡා කරමු. ඉතින් අද 19 අපිට පුළුවන් වෙයි 21 වෙනිදා නැවත සාකච්ඡාවට මුණ ගැහෙන්න. හොඳයි. මෙතෙන් සිට ඉදිරි කාලය අපි මේ කතා කරගෙන ආවා වූ කාරණාවලට අදාළව මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් හෝ වෙනත් එකතු කළ යුතු දේවල් තියෙනවා නම් සහ තමන්ගේ අත්දැකීම් දැනට තමන් මේ ධර්ම අවබෝධය ලැබලා තමන්ගේ ජීවිතයේ මේ විසංකාර වෙලා තියෙන ස්වභාවයන් තියෙනවා නම් ඒ කලින් කරගෙන ආවා වූ යම් අවිද්‍යාත්මක දේවල් වැටහිලා තේරිලා අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වෙලා දැන් ඒවා ජීවිතෙන් ගිලිහිලා තියෙන ආකාරයන් අන්න ඒ වගේ දේවල් මේ අත්දැකීම් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා නම් ඒවත් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඒ වගේම මට ප්‍රශ්නත් ලියලා තිබුණ සමහර අය මේ සාකච්ඡාවටම අදාළව මම ඒකත් සාකච්ඡා කරන්න මේ සාකච්ඡාවට ආරම්භයක් හැටියට මම ඒ ප්‍රශ්නයට අදාළ කරුණු කීපයක් කියලා මම කැමති දැත්තන්ට අවස්ථාව දෙන්න. මෙහිම ලියලා තියෙනවා මේ සාකච්ඡාවට අදාළවම අවසරයි ස්වාමීන් වහන්සේ, I have a question about සංඥාව for සංඥා කන්ද and සතිය. සංඥාව සහ සතිය අතර is there a relationship between these two? සංඥා සහ සතිය අතර යම්කිසි සබැදියාවක් තිබෙනවද? and සහ if so එහෙමනම් what is the relationship between these two mental activities? මේ මානසික ක්‍රියාකාරීත්වයන් දෙක අතරේ කියන්නේ සංඥාවයි සතිය අතර තියෙනවද යම් සම්බන්ධතාවක්? එසේනම් එය කොමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ සතිය කියන එක අපිට පේනවා අර නාම ධර්මවල පෙන්눔 කරන්නේ නැහැනේ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. එහෙම ඒකේ පේන්නේ නැහැනේ. ඊළඟට වේදනා, සංඥා, සංකාර, විඥාන ස්කන්ධවල එහෙමත් පේන්නේ නැහැ සතිය කියලා එකක්. ඉතින් මොකක්ද එහෙනම් මේ කොහෙන්ද එන්නේ? මේ නාම ධර්ම තුලින්ම එන්නේ නැහැ සතිය. නාම රූපයෙන්ම එන්නේ නැහැ. නැත්නම් වෙන කොහෙන්වත් එන්න විදියක් නැහැ. එහෙනම් ඔය නාම රූප තුලින්ම මතුවලා එන එකක්. දැන් මේ ප්‍රශ්නේ අහපු එක්කෙනා කල්යාණ මිත්‍රයා අහලා තියෙන්නේ මේක මේ සංඥාවත් අතර සංඥාවත් සතියත් අතර සම්බන්ධතාවක් තියෙනවද කියලා. මේක ඇත්තටම මානසිකාරයෙන් එන එකක්. සංඥාවෙන්ම නෙමෙයි. මානසිකාරය තමයි මේකට මේ සතියේට මූලික වෙන්නේ. විඥාන මානසිකාර දෙක. ඉතින් විඥාන කියන්නේ බලපුවාම ඉතින් සංඥා තමයිනේ. සංඥානේ විඥාන වෙන්නේ. ඉතින් අවදිමත් බවක් ඇති වෙන ඕන. දැන් අපි මෙහෙම උදාහරණයකින් මම කියන්නම්. දැන් ශබ්දයක් ඇහෙනවා. අපි කොහොම නිකන් ඉන්න වෙලාවක මේ රතිඤ්ඤ කරලාපත් වුණා කියලා හිතන්න. මේ දවස්වල එහෙමත්පත් වෙනවනේ. මේ ඩෝංගාල සද්දයක් ඇහෙනවා. මේ සද්දයක් ඇහුණ ගමන්ම මනස අවදි වෙනෝනේ. මනස අවධානයේ සහිත වෙනවා ඒකට. එතකොට මේ අර සංජානනය කිරීමේ හැකියාවම තමයි මේ විඥාන බවට හැරුණේ. සංඥා විඥාන බවට හැරුණේ. ඉතින් දැන් මේ මානසිකාරය මොකද කරන්නේ? අර අවධානය අකණ්ඩව පවත්වාගෙන යන්නේ. ඒක අකණ්ඩතාවයේ ගෙනියන්නේ නිතරම මානසිකාරය. අර දැන් සද්ද ඇහුණා, සද්දේට අවධානය ගියානේ. එතකොට දැන් සෝත විඥානය පහළ වුණා. දැන් මේ සෝත විඥානය දිගටම පවත්වා ගන්නව නැත්නම් මානසිකාරය කරන්නේ දිගට අර අකණ්ඩ අවධානයේ තියාගන්න. අකණ්ඩතාවයේ තියාගන්නේ නිතරම මානසිකාරය. මේක පහළ යන්න දෙන්නේ නැතුව, පස්සට යන්න දෙන්නේ නැතුව, වැටෙන්න දෙන්නේ නැතුව හරියට නිකන් අර වොලිබෝල් ක්‍රීඩාවේදී මේ පන්දුව ඔසවන්නා වගේ. ඉතින් කොහොම හරි බිමට වැටෙන්න දෙන්නේ නැතුව උස්සනවා. ඉතින් උස්සලා දුන්නාම ඉතින් අනිත් අය දෙපැත්තට දම ඉන්නවා. ඒක වෙනම කාරණයක්. ඒ දෙපැත්තෙම ඉන්නව පන්දුව ඔසවන්නේ. ඒ වගේ මානසිකාරය නිකන් පන්දුව ඔසවන්නා වගේ මේක මේ මතු කරලා දෙනවා. ඒතර දැන් මේ අපේ ප්‍රශ්නේ අහපු කල්යාණ මිත්‍රයාට සහ අනිත් හැමෝටම වැටහෙනවා ඇති. මෙතෙන්දී සතිය ආරම්භ කරන්නේ විඥාණයෙන්. ඒ කියන්නේ සංඥාවට ඒකට සම්බන්ධයක් තියෙනවා. හැබැයි සතිය පවත්වන්නේ මානසිකාරය. ඒකට සතිය කියන දේ මේ නාම රූප වලින් මෙන එකක් මිසක ඊට පරිබාහිරින් එන එකක් නෙවෙයි. දැන් සද්දේ ආවේ කොහෙන්ද? සෝතෙන්නේ ආවේ. එන රූප. කනයි ශබ්දයයි දෙක රූපනේ. ඊට පස්සේ සෝත විඥානේ ඒක නාම. මානසිකාරේ ඒත් නාම. දැන් සෝත විඥානේ අකණ්ඩව තියාගෙන ඉන්නවා. දැන් කනට ශබ්දය ඇහුන නිසා දැන් කනේ අඛණ්ඩ අවධානය. දැන් මේ අඛණ්ඩ අවධානයට තමයි සති කියන්නේ. continuous attention. ඉතින් attention ආවේ විඥාණයෙන් continue කරන්නේ මානසිකාරය. continuous attention තමයි සති කියලා කියන්නේ. අඛණ්ඩ අවධානය. ඉතින් අපි ඔකට කියන අවදියෙන් ඉන්නවා, අවධානයෙන් ඉන්නවා,
සාවධානව ඉන්නවා. අපි කියන්නේ සාවධානව attention please කියලා නේ කියන්නේ. මොන වෙලාව අඛණ්ඩ අවධානය යොමු කරන්න. අඛණ්ඩව අවධානය යොමු කරන්න. එතකොටනේ ඕන දෙයක් තේරෙන්නේ වැටහෙන්නේ. ඒකයි ස්වභාවය. ඉතින් මෙතන ඇත්ත වශයෙන්ම සතිය මහා උතුම් ගුණයක්, මහා කුසලතාවයක් බුදුදහම උගන්වන. ඒකෙත් සම්මා සතිය. ඉතින් ඒකට ආධාරක වෙන්නේ විඥාන සහ මනසිකාරය. ඉතින් විඥානය සංඥාවෙන් මතුවෙලා එන එකක්. ඒක නිසා මේ කාරණේ ඔන්නෝමයි. මන්ට පැහැදිලි කරන්න තියෙන්නේ. හොඳයි. එහෙමනම් අපි මේ ප්‍රශ්නේ අහපු කෙනාට උනත් තව මොනවාරි පැහැදිලි කරගන්න තියෙනවා නම් විමසන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ඊට අවකාශ සලසනවා. මෙතෙන් සිට ධම් සභාවට එකතු වෙන්න කියලා සාකච්ඡාවට. අනිවාර්ය ප්‍රශ්නයක් අහන්න අවසර. හොඳයි. මෙතන මේ සූත්‍රයේ සඳහන් වන වචන කීපයක් සම්බන්ධයෙන් පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ කියලා සුදුසයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් මෙතන මේ පංචස්කන්ධයට හෝ පංච උපාදාන ස්කන්ධයට මූලික වෙන්නේ මොකක්ද කියලා අහන. එතකොට ඡන්ද මූලිකා කියලා ඒකට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. ඔව්. දැන් ඊට පස්සේ අපි තාමත් දැන් මෙතනට ආවේ නැතුව ඇති. නමුත් ඊට පස්සේ අහනවා කෝ හේතු කෝ පච්චයෝ කියලා. හේතුව කොමක්ද සත්‍ය කොමක්ද කියලා. දැන් අද දේශනාවේදී වහන්සේ සමහර තැන්වල විස්තර කෙරුවා අවිද්‍යාපච්චය තණ්හා අවිද්‍යාපච්චය උපාදාන කියලා. එතකොට දැන් අපි ඔය අවිද්‍යාපච්චය සංඛාර සංඛාරපච්චය විද්‍යට ඇවිල්ලා යම් කිසිතැනකදී තණ්හාවට එනවා. එතකොට ඒ නිසා අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා අවිද්‍යාපච්චය තණ්හා කියලා. ඔව්. එතකොට දැන් ওই සමහර දේශනාවල් මම අහලා තියෙනවා මේ ආසන්න හේතුව කියලා. විස්තර වීමක් කර. මේක කොහොමද අපි හරියට තේරුම් ගන්නේ? ඔව් දැන් මේ ප්‍රත්‍ය කියන එකේ තියෙන මේ අර දිගට ඒ දිශාවට අකණ්ඩව පවත්වාගෙන යන්නට සහාය වීමක් තියෙනවා ප්‍රත්‍ය. ඔය පච්චය කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ දිශාවට දිගට ගියාම එක්තරා තැනකදී අර අවිද්‍යා සහ තණ්හා දෙක අතර බැලුවොත් තව දේවල් ටිකක් තියෙනවානේ. අවිද්‍යා තණ්හා දෙක අතර තියෙනවා සංකාර තියෙනවා විඥාන තියෙනවා නාම රූප තියෙනවා සලආයතන තියෙනවා පස්ස තියෙනවා වේදනා තියෙනවා. එහෙමනේ. එතකොට අර අවිද්‍යා තණ්හා ලෙවල් එකට එන්න එකපාරටම මේ අවිද්‍යාව තණ්හා වුණා නෙවෙයි. දැන් වේදනාව නැතුව කොහොමදත් ඔතන කිසිම කාර්යයක් කරන්න බැහැනේ. විඳීම කියන එක නැතුව විඳීමෙන් තොරව බැඳීමක් එන්නේ නැහැ. වේදනා පත්‍ය තණ්හා. විඳීමම ඕන බැඳීමකට. ඉතින් දැන් විඳීම වෙනම ගත්තොත් අපි පස්ස නැතුව විඳින්නේ කොහොමද? පස්ස නොවි විඳීමක් වෙන්නේ නැහැනේ. එතකොට ඒ ආසන්න හේතුව අන්න ඒක තමයි. හැම එකටම. හැබැයි ඒවා මේ අකුසල් එහෙම නෙමෙයි. පස්සවත් වේදනාවත් ඒවා අකුසල් නෙවෙයි. අකුසල් ගණයට අයිති වෙන්නේ අර අවිද්‍යාවයි තණ්හාවයි තමයි. ඒ අතර තියෙනවා සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස වේදනා. ওই වගේ ඒවා. හැබැයි අර අවිද්‍යාව එයාගේ අර ගතිය අවිද්‍යාත්මක ගතිය මේ හේතු ප්‍රත්‍ය හරහා ඉස්සරහට ගේනවා. දැන් සංකාර කියනකොට අවිද්‍යාපච්චය සංකාර කියනකොට එතන අදහස් වෙන්නේ අකුසල සංස්කාර. එතකොට අවිද්‍යාව එයාගේ අර අවිද්‍යාත්මක ගතිය ඊළඟ තැනටත් මාරු කෙරුවා. ඊළඟ ස්ටෙප් එකටත් ගෙනාවා සංකාර. එතකොට සංකාරපච්චය විඥානං කියනකොට විඥානය පතිට්ඨිතයි. විඥානය දැන් අර අකුසල සංස්කාරය නිසා විඥානය දැන් මේක බදලා අල්ලලා තියෙන්නේ. නැත්තම් මේක මේ වැරදි විදිහට තමයි මේ විඥානනය කරගෙන යන්නේ. ඊට පස්සේ නාම රූප සලආයතන පස්ස වේදනා. ඔය ටිකත් ওই විදිහටම අර අවිද්‍යාව මුසු වෙලා යන්නේ මේක.
හැබැයි ඊළඟ ස්ටෙප් එක වර්ධනය කරන්න නම් අර ආසන්න හේතුව ඕන. අවිද්‍යාව නැතුව සංකාරය බෑ. සංකාර විඥාණයට සංකාරය නැතුව බෑ. නේ? නාම රූපයට විඥාණය නැතුව බෑ. ওই සලආයතනයට නාම රූපේ නැතුව බෑ. ඊළඟට වේදනාවට පස්සේ නැතුව බෑ. පස්සේට සලආයතන නැතුව බෑ. ආසන්න හේතුව ඕන. ආසන්න හේතුව විසින් තමයි ඊළඟ ස්ටෙප් එක ඊළඟ පියවර සකස් කිරීම කරන්නේ. නමුත් අපිට උතන පේනවා අවිද්‍යාව යාගේ අවිද්‍යාත්මක ගතිය දිගින් දිගටම ගෙනල්ලා අර තණ්හා වේදනාවච්චය තණ්හා කියන තැනදී එයාගේ මේක ලොකුවට වර්ධනය වෙන ලක්ෂණයක් තණ්හාවේදී තියෙන්නේ. උපාදානයට වෙනකොට උග්‍ර වෙන ගතියක් තියෙනවා. අර තණ්හාවේදී මේක අර අවිද්‍යාවේ තිබුණු අවිද්‍යාත්මක කම නිකන් ලාටුවක් බවට පරිවර්තනය වෙන නිකන් හරි ඒක නිකන් ඕලාරික වෙන මට්ටමක් තියෙන්නේ. අවිද්‍යාවේ තියෙන අවිද්‍යාත්මක ගතිය මේ හොඳටම මේ ක්‍රියාත්මක වෙන නිකන් බදාගත්ත මේක හොස් කාලේ එක සැරේට නිකන් අර පෙට්‍රල් ටිකක් අරගෙන ඇවිල්ලා එක තැනක ගිනි පුළඟක් තියෙන තැනට එනකන් ගෙනාවා. දැන් අපිට පේනවනේ මේ දැන් වාහනයක වුණත් වාහනේ මේ ගිනි පුළඟුව එක තැනකදී ගිනි පුළඟුව නිෂ්පාදනය කරන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. එක්ක අපි මෝටර් බයික් එකක නම් මේක කික් කරපුවාම මේ කරගිලා ගිහිල්ලා ගිනි පුළඟුව. ඒ ගිනි පුළඟුව පෙට්‍රල් ළඟට ගෙනියනවනේ. ගෙනිච්චොත් තමයි පෙට්‍රල්පත් වෙන්නේ. ගිනි පුළඟුවේ පළවෙනි ස්ටෙප් එක අපි කික් කරනවා වෙන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් යතුරු දාලා කරකවනවා වෙන්න පුළුවන්. මොකක් හරි වෙන්න පුළුවන්. හැබැයි මේ ගිනි පුළඟුව පෙට්‍රල් දක්වා ගෙනියන පෙට්‍රල් ළඟට ආපු ගමන් මොකද වෙන්නේ? පෙට්‍රල්පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට පිස්ටන් එක තල්ලු වෙනවා. ඒ වගේ මේ අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හරහා ගෙනල්ලා වේදනාවලට ගෙනාවු ගමන් හරියට ගිනි පුළඟුව පෙට්‍රල් වලට ගෙනාවා. පත් වෙන. තණ්හා කියන්නේ ඔතන. වේදනාපච්චය තණ්හා. ඉතින් තණ්හාව තන තමයි ඉතින් පත් වෙන තැන. තණ්හාව තමයි පත් වෙන්නේ. ඒකෝන් සම්මාසය ඔතනය යෙදෙන වචනේ මේ හේතු මූලිකා ඡන්ද මූලිකා කියලා කියනකොට ඒක අපිට ඔය අර හේතු ප්‍රත්‍ය කියන වචන දෙකේ තේරුමට අනුව කලින් දවසේ සුභාංශය විස්තර කර ඒ මූලිකා කියලා කියනකොට ඒක හේතු කියලා ගන්න පුළුවන් දෙයක්. ආරම්භක කියන අදහස ඒ මූලික කියන එකේ තියෙන. මුල් වෙනවා ඒ ප්‍රධාන වෙනවා ඒක නැතුව බෑ කියන එක. ඒ තේරීම ඡන්ද මූලික. ඡන්ද කියන්නේ තේරීමනේ. අපි එදා කිව්වනේ. වරණය සිලෙක්ෂන් එක. ඩිසිෂන්. එතකොට මේ ඩිසයිඩ් කරන්න ඒක සිලෙක්ට් කරන්න ඕන. සිලෙක්ට් කිරීමකින් තොරව බෑ මේක. ඒක තමයි මේ ඡන්ද. ඒක මූලික වෙනවා. මේ තේරීම මූලික වෙනවා. හැබැයි තෝරපු ගමන් දැන් අතන අවිද්‍යාව ඉන්නවනේ. අර යටින් ඉන්න ඔය අපි තිරේ පිටිපස්සේ ඉන්නව දැන්. ඒ තෝරන එක අපි එදා කතා කරන්නේ ස්වභාවිකයි කියලා. තේරීම ස්වභාවිකයි කියන එක අපි සාකච්ඡා කරා. දැන් තෝරපු ගමන් අවිද්‍යාව පිටිපස්සෙන් ඉන්නවා. ඉඳලා මේ තේරීමට ඡන්ද රාග කියන එක දැන් මේ ඊළඟට ඒකනේ. තෝරපු ගමන් අර රාග උනේ මොකද? ඡන්ද රාග. තන්තත්ත ඡන්ද ඡන්ද රාගං තන්තත්ත උපාදානං කියලානේ කිව්වේ. අවිද්‍යාව අර තෝරපු ගමන්ම ඒකට දෙනවා අවිද්‍යාත්මක අදහස. දීපු ගමන්ම ඔන්න ඒක තදින් ගන්නවා. ගන්න. ඉතින් තේරීම ස්වභාවික නමුත් ඒ තේරීමට ඡන්දයට රාගයක් දෙන්නේ. රාගය තණ්හාවට කරන්නේ. තණ්හා උපාදානයට දක්වා උග්‍ර කරන්නේ. නිකන් ඉන්ධන සපයන්නෙක් වගේ හොරෙන් ඉඳගෙන උග්‍ර කරන්නේ අවිද්‍යාව. හොඳයි සරණයි. තෙරුවන් සරණයි.
මෙතරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ එතනදී මේ දැන් අපිට ඔය විඥාණය දුර්වල කරන්න වගේ අපි මේ සතියෙන් ඉඳලා දැන් අර වහන්සේ දේශනා කරා වගේ මේ ශබ්දයක් ඇහෙනකොට අපි ඒ ශබ්දය මොකද්ද ඒ විදිහට දැන් අර වහන්සේ තේරුම් කරලා දුන්නේ ඒ අවස්ථාවක් වගේ වෙනකොට මේ මොහොතේ වෙච්ච දෙයක් මේ උනා කියලා හිත ශබ්දයක් ඇහුනහම අපි ඒක මානසිකාරයට ගන්නේ නැතුව ඒක ශබ්දයක් ඇහුණා එය මේ ආපු වෙන කොහෙන් හරි ආපු එකක් ඒක අපේ හිතට ඇතුල් වුණා ඒක අපි ආරමුණු බාරගන්නේ නැතුව විඥාණයෙන් එතනදිම නතර කරොත් අපිට මේ ඒක දිගට යන්නේ නෑ නේද ස්වාමීන් වහන්සේ ඒක අපි මේ දිගට අරගත්තොත් නේද අපිට ඒක අකුසල හරි කුසල හරි සත්‍යයටපත් වෙන්නේ ඒක ඒ මොහොතේම ඇති වෙච්ච දෙයක් ඒක ඇති වුණා නැති වුණා කියලා හිතුවොත් වැරදිද ස්වාමීන් වහන්සේ? ඔතන කියන කාරණේ මෙහිමයි දැන්. ඕක ගත්තොත් කියන කාරණේ ගත්තොත් ගැනීම නොගැනීම කියලා දෙයක් මෙතන කතා කරනවා. ඒකට දැන් ඔය ගැනීම නොගැනීම කියන එක තුල තියෙනවා එක්තරා ආත්ම ලක්ෂණයක්. මේ එතකොට දැන් Tamanට මේක හසුරවන්න පුළුවන් කියන අදහසකට එනවා. ඔය සියුම්ම ආත්ම ලක්ෂණයක් උතන එනවා. මම මේ කනට ඇහුණු ශබ්දේ මං ගන්නෑ. එහෙම මම නොගෙන ඉන්නවා කියලා. ඇත්තටම දැන් මේක පටිච්ච සමුප්පන්නයක් නිසා මේක ගැනීමට හෝ නොගැනීමට කියලා මේ ආත්ම විදිහට මම කියලා මගේ කියලා මට ඕන හිතේට මේක කරන්න බෑ. බැරි නිසා බුදුරජාණන් වහන්සේ අපිට මෙතෙන්දි දීලා තියෙන්නේ මානසිකාරය තමයි. මානසිකාරය යොනසෝ කරගන්නවා. මම මේක නොගෙන ඉන්නවා කියන කාරණේ නෙමෙයි ගන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට මම මේ සරල උදාහරණ කියන්නේ අපි මේ නාගරික ජීවිතය කියලා හිතන්නකො. නාගරික ජීවිතේ ඉතින් අපි අල්ලපු වැටේ කට්ටියක් ඉන්නවා. තව ඉස්සරහින් තව කට්ටිය ඉන්නවා. උඩිනුත් ඉන්නවා යටිනුත් ඉන්නවා ෆ්ලැට් වල ඉන්නවා නම් අතර වටිනුත් ඉන්නවා. අල්ලපු පිටියෙන් එහා පැත්තේ කට්ටිය ඉන්නවා. දැන් අපි හිතමු නිකන් ඔය අසල්වාසියෙක්ගේ කාගේ හරි මොන හරි සද්දයක් ඇහෙනවා. හරිද? එතකොට දැන් මේ සද්දය අපිට නවත්තන්න බෑ. කනේ ඇහෙන ගතිය නවත්තන්න බෑ. දැන් මේක අනාත්මයි. එතකොට දැන් මම මේක නොගෙන ඉන්නවා කියලා ඔබතුමී කියන එකෙන් අදහස් කරන්නේ මම අයෝනිසෝ මනසිකාර කරන්නේ නැහැ කියන එකයි. ඔබතුමීගේ වචනේ නොගෙන ඉන්නවා කියන වචනේ මම පිළිගන්නවා. මේක නොගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අර සද්දය නතර කරනවා හෝ මම සද්දේ නැහෙන තැනකට යනවා හෝ නෙවෙයි මට මේක ඇහෙනවා. සද්දේ නතර කරන්න බෑ. එතකොට මම මේක ගැන මානසිකාරයේ යෝනිසෝ පැත්තේ තියාගන්න. ඔය શબ્දයක් තමයි මේක කන නිසා, ශබ්දේ නිසා ඇහෙන දෙයක්, චක්කු විඥානය ආදී වශයෙන් ඒක අපි හේතුඵල ධර්මානුකූලව දැන් දන්නවා. ඉතින් දැන් අපිට පොඩි දෙයයි තියෙන්නේ. ශබ්ද ගැන ගොඩාක් දේවල් මේ ඇනලයිස් කරගන්න දෙයක් නැහැ. මොකද ඒක හේතුඵල ධර්මානුකූලව අපි ඒක දන්නව දැනටම. දැන් අපි කරන්නේ මානසිකාරයේ යෝනිසෝ විදියට තියාගන්න. අයෝනිසෝ කෙරුවොත් නේ මෙතන මේ શબ્දේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ. අයෝනිසෝ කෙරුවොත්. શબ્දේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. මානසිකාරයේ යෝනිසෝ පැත්තේ තියාගත්තා. නොගෙන ඉන්නවා කියලා කියන්නේ ඇත්තටම ඕකේ අදහස මානසිකාරය අයෝනිසෝ කරන්නේ නැහැ කියන එකයි. ඒකයි ස්වභාවය. එතකොට අර શબ્දේ ඇහෙනවා. කනත් ඉතින් ඇහෙන කනක් නේ අපිට තියෙන්නේ. ශබ්දේ නිකුත් වෙනවා, කන ඇහෙනවා. ඒක ඒ ශබ්දයයි කනයි හම්බ වෙනවා. ළමයට විඥානයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. පස්ස වෙන්නත් ඉඩ තියෙනවා, වේදනාව එන්නත් ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මානසිකාරයේ යෝනිසෝ තියන් ඉන්නේ. එතකොට ඔය තරාග, තණ්හා, උපාදාන මොකක්වත් යන්නේ නැහැ. එතකොට තමයි අර
සුතේ සුතමත්තම් කියන්නේ නේ. දැන් සුතේ සුතමත්තම් මට්ටම පවත්වාගෙන යන්නේ මානසිකාරයේ යෝනිසෝ තියාගෙන. එහෙම නැතුව මේක නෑහෙනවා, නාහා ඉන්නවා, නෑහෙන තැනකට යනවා. එහෙම එකක් නෙමෙයි. හැබැයි බුද්ධ පූර්ව යුගයේ ශ්‍රමණවරු පාවිච්චි කරේ එහෙම එකක්. ඒක සිද්ධාර්ථත් මේක කරලා බැලුවා. සිද්ධාර්ථත් කරලා බැලුවා ශ්‍රමණවරුන්ගේ වැඩේ. ඒගොල්ලෝ කිව්වා ඕම නෙමෙයි සිද්ධාර්ථ. අපි කරන්නේ එක්ක සද්දේ නතර කරනවා. එහෙම නැත්නම් සද්දේ නෑහෙන තැනකට අපි යනවා. ඒකයි ක්‍රමය කියලා. ඉතින් සිද්ධාර්ථ ඒගොල්ලෝ ඒකට යම් ක්‍රමවේද පාවිච්චි කරලා බැලුවා. පසින්දුරන්ට සහ මනසට මේ ඉන්ද්‍රිය ආරම්මන ගෝචර වෙන එක කොහොමද වළක්වන්නේ? ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ ඉන්ද්‍රිය ආරම්මන ගෝචර වීමෙන් පස්සේ තමයි මේ අරුබුදේ පටන් ගන්න කියලා. ඒ ඔක්කොම දැනගෙන හිටියා. සිද්ධාර්ථත් ඒ මාර්ගයේ දිගට ගිහිල්ලා ඒක තැනකදී සිද්ධාර්ථ දැක්කා මේගොල්ලන්ගේ ක්‍රමවේදයේ දෝෂයක් තියෙනවා කියලා. ඒක නිසා සිද්ධාර්ථ තමයි සතිය, සම්පජඤ්ඤය, යෝනිසෝ මනසිකාරය කියන දේවල් හඳුන්වා දෙන්නේ සිද්ධාර්ථ. බුදුරජාණන් වහන්සේ අපේ. අනිත් අයට මේවා හඳුන්වා දෙන්න බැරි වුණා. ඒගොල්ලෝ එහෙම කුසලතා වගයක් හඳුනාගෙන තිබ්බේ නැහැ. සිද්ධාර්ථගේ නව සොයා ගැනීම වෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ මේ සතිමත් බව, මේ සම්පජානකාරී ස්වභාවය, මේ විරිය සහ මානසිකාර යෝනිසෝ මානසිකාර. දැන් සිද්ධාර්ථට ප්‍රශ්නයක් නැහැ. සිද්ධාර්ථ දැන් ටවුමේ ඉන්නේ. ටවුන් හෝල් එකේ ඉන්නේ සිද්ධාර්ථ නිතරම. එතකොට බුද්ධ එක්ක කූටාගාර ශාලාවේ ඉන්නේ. නැත්තම් ওই වීඩියෝ වල ඉන්නේ සිද්ධාර්ථ. කැලේ නෙමෙයි දැන් සිද්ධාර්ථ. බුද්ධ ටවුමේ ඉන්නේ. සිද්ධාර්ථ ටවුමේ බුද්ධට දැන් අපි බුද්ධ කියමු. බුදුරජාණන් වහන්සේට දැන් ටවුමේ ඉන්න මිනිස්සුන්ගේ අසභ්‍ය වචන, කුණුහරුප, කතන්දර, වෙලින්දන්ගේ විකුණන කෑ ගැහිලි, යාන වාහන යන ඒවා ඔය සේරම ඇහෙනවා. අර එක තැනකදී කොවි වගේක් ඇවිල්ලා කියන්නේ දැන් මෙතන මේ මිනිස්සු මේ අකුණක් ගහලා මෙතන මිනිස්සු මැරෙන දවන්නාන්දට ඇහුන්නේ නැද්ද කියලා. මොකද මට ඇහුන්නේ නැත්තේ. මට ඇහුණා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේට හේතුඵල ධර්මානුකූලව වැටහෙනවා. අකුණක් කියන එක ස්වභාව ධර්මයේ සංසිද්ධිය. ඉතින් මානසිකාරයේ තියෙන නිතරම යෝනිසෝ. අර ඔබතුමී ගන්නෑ කියලා කියන්නේ. ගන්නෑ කියන්නේ ඒක. සද්ද නැහෙනව නෙමෙයි. රූපේ නොපෙනෙනව නෙමෙයි. ගන්ධ රස පහස නොදැනෙනව නෙමෙයි. කාරණේ නොවැටහෙනව නෙමෙයි. එතන තියාගන්නේ මානසිකාරී යෝනිසෝ. මෙනෙහි වෙන්නේ නිතරම අර පැත්තට. ඒ කියන්නේ සබාධමම තමයි වැටහෙන්නේ. ඒ පැත්තම තමයි කිසිම විදිහක මේකේ අස්වාභාවික පැත්තකට මානසිකාරය යන්නේ. ඉතින් ඔන්න ඔය ස්වභාවය ඇතුලේ සුතේ සුතමත්තං, දිත්තේ දිත්තමත්තං, නේ? මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. ඇයි මේක ඇතුලේ අයෝනිසෝ පැත්තට ගියොත් නේ කෙලෙසේ උපද්දන්නේ. නේ? ඉතින් ඔබතුමීගේ වචනේ මම පිළිගන්නවා. මොකද්ද? නොගෙන ඉන්නවා කියන එක. හැබැයි නොගෙන ඉන්නවා කියන එකේ ගැඹුරු ධර්මතාවය මොකද්ද කියන එක අපි තේරුම් ගන්න. ඒ තමයි මානසිකාරය යෝනිසෝ පැත්තේ තියාගෙන ඉන්නේ. අයෝනිසෝ පැත්තට යන්නේ නැහැ කියන එකයි නොගෙන ඉන්නවා කියලා කියන්නේ. එහෙම මේකටම එහෙම දෙයක් ඇහුණයි කියලා හරි පෙනුණා කියලා ඒක ඉන්ද්‍රියන් අපේ ආයතනයන් හයිම අපිට හම්බ වෙන දේවල් නේ. ඒවා ගැන දැන් ඇහුණා, පෙනුණා, ඒවා දැනුණා කියලා වෙලා බාරගත්තේ නැහැ කියලාම හිතන්නවත් ඒ ගැන බලන්නේ නැතුව ඒ ඇහිච්ච දේ ඇහුණා තමයි එතනින් එහාට හොයන්න ගියොත් තමයි ඒක අනිත් පැත්තට යන්නේ නේද ස්වාමීන් වහන්සේ. අපිට ඒක ඇහිලා ගියා ඒක කියලා ඒක ගැනම දැනීමක් නැතුව වගේ මේ නැතුව කියන්නේ තමන් ඕන කමින් නැතුව වගේ ඉන්නව නෙමෙයි. ඒක ඊට පස්සේ ඒක එතනින් එහාට මතකක්වත් වෙන්නේ නැහැ. මට ඒක එහෙම ඇහෙන තැන්වල, පෙනෙන තැන්වල ඉඳගෙන අපි මේ භාවනා යෝගී කරන්න උත්සාහ ගන්නවා නම් හොඳයි නේද කියන එක දැනගන්නයි මට තියෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම පෙනෙන, ඇහෙන, දැනෙන, වැටහෙන තැන්වල තමයි මේ භාවනාව කෙරෙන්නත් ඕන. දැන් නොපෙනෙන, නැසෙන, නොදැනෙන, නොවැටහෙන තැන්වල කරන භාවනාවක් නැහැ. ඒක හරි. ඒක මං 100%ක් බාර ගන්න පිළිගන්නවා. වේදව හොයන්නයි මොකද්ද සද්දේ වගේන මුකුත් මට වැටහෙන්නේ නැතුව ඉන්නවා නම් එහෙම කරන්න උත්සාහ ගන්න එකයි හොඳ නේද ගන්න. අවසරයි වහන්සේ තේරුම් ගන්න. ඔව්.
ඉතින් ඔතන තෙරුවන් සරණයි. ගොඩාක් ඔබ වහන්සේගේ වැඩසටහනින් අහගත්තු දේවල් වලින් මට ප්‍රයෝජන වුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැවතිනම් අපි දහම් හමුව නිමා කරමු. එතකොට අපි මහා පුන්නම සූත්‍රය අසුරු කරගෙන මේ දක්වා අප සාකච්ඡා කරගෙන ආවේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ පිළිබඳව. දැන් උපාදානය කියන එක හොඳට වැටහෙනවා. ඒක තණ්හා පච්චය, තණ්හාව අවිද්‍යා පච්චය. හරි පැහැදිලි මේ ධර්මතා, මේවා ධර්මතා කවුරුවත් කරනවා ඒව නෙමෙයි, හේතුඵල ධර්මතා. ඉතින් අදාළ හේතුව වෙනස් කිරීමෙන් අවිද්‍යාව තමයි අපි මේ දුරු කරගන්නේ. මොකක් ගැන අවිද්‍යාවද? පංචස්කන්ධ පිළිබඳ අවිද්‍යාව, නාම රූප ධර්ම පිළිබඳ අවිද්‍යාව දුරු කිරීමෙන් මේ තණ්හා ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය, එහෙම නැත්නම් මේ අයෝනිසෝ මනසිකාර ගතිය, ඒවා බැහැර වෙලා යනවා. ඊට පස්සේ මේක ගැන තණ්හාවක් නැහැ. මොකද අවිද්‍යාව නැහැ. අවිද්‍යාව තියෙනකොට තමයි අර මනසිකාරයේ අයෝනිසෝ පැත්තට යන්නේ. අවිද්‍යාවෙම එක්තරා ක්‍රියාකාරී ස්වභාවයක් තමයි අයෝනිසෝ මනසිකාරකය. වැරදි පැත්තට තමයි හිතාගෙන යන්නේ. නිත්‍ය විදියට, ආත්ම විදියට, සුඛ විදියට, මං කැමති විදියට, මට ඕන විදියට, කැමති තාක් කාලයක් වෙනස් නොවි, දුකක් නැතුව, ප්‍රශ්නයක් නැතුව මෙහෙම තියෙන්න ඕන, මේ විදිහටයි පවතින. ওই විදිහට ඔය හිතවන්නේ අවිද්‍යාව. අර යන්නෙම අයෝනිසෝ මානසිකාර පැත්තට. ඉතින් එහෙම යන්නේ නැහැ දැන්. මොකද දකින්න දේ, අහන දේ, විඳින දේ, වැටහෙන දේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්චසමුප්පන්න විදිහටම තේරෙනවා. මේ දකින්න, අහන්න, විඳින්න, වැටෙන්නේ මොකද්ද කිව්වොත් මේ 아무තු දෙයක් නෙමෙයි පංචස්කන්ධය. පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන. අර නාමයි රූපයි. හතර මහා භූතයි. ඊට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඉතින් ওই ටික ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ ඔය නාම රූප වල ක්‍රියාකාරීත්වය ආයතන ක්‍රියාකාරීත්වයෙන් ස්කන්ධ කොට නැගෙන. ස්කන්ධ කොට නැගෙන්නේ අයි ඡන්ද මූලික. ඒකේ ස්වභාව ධර්මයට අයිති දෙයක්. ඉතින් ඒ අවිද්‍යාව නැති නිසා මේ ස්කන්ධය උදෙක් පවත්වාගෙන යනවා පමණයි. ඒක ඉතින් ස්වභාව ධර්මයට ඉන්දු වෙනකම්, ඒ කියන්නේ මරණ ධර්මතාවය වෙනකම් පවත්වාගෙන යනවා පමණයි. ඒ අතර කරන කියන හිතන විඳින වටහා ගන්නා වූ යම් දෙයක් තියෙනවා නම් ඒකත් අවිද්‍යාවෙන් තොරව, තණ්හාවෙන් තොරව කරනවා. විඳිනවා, අහනවා, දකිනවා, වැටහෙනවා, කරනවා, කියනවා, හිතනවා. ඉතින් හරි පැහැදිලි, හරි නිදහස්, හරි පිරිසිදු. ඉතින් ඕක තමයි නිබ්බාන, ඕක තමයි නිවීම. ඕක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් මේ ජීවිතේදී. මේ ජීවිතේදී මේකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. නිබ්බාන. මේක ඊළඟ ජීවිතයකට, ඊළඟ එකකට ගෙනියන්න දෙයක් නෙමෙයි. දැන් පුළුවන්, මේ මොහොතේ පුළුවන්, වර්තමානයේ පුළුවන්, මේ ජීවිතේදී පුළුවන් කරන්න. ඒ සඳහා උත්සාහයක් අපි මේ එකතු වෙලා ධම් සභාවක්, ධර්ම සාකච්ඡාවක් කරන්නේ ඒ සඳහා සහාය කරගන්නටයි, උපකාරී කරගන්නටයි. හොඳයි. එහෙමනම් අදට අපේ දහම් හමුව නිමා කරමු. ඉතින් වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස නොඑක් රටවල නොඑක් කාලගුණ දේශගුණ තත්ත්වයන් යටතේ නොඑක් වෙලාවල් වුණත් මේ ස්කයිප් මාධ්‍යයෙන් එකතු වුණා අදත් අපේ සදහම් හමුවට. ඉතින් හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම සියලු අවිද්‍යා තණ්හා උපාදාන දුරු කිරීමෙන් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අපි අදත් දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නිරෝධ සත්‍යවා.
සාරි තෙරුවන් සරණයි සුවපත් වේවා. සුවපත් වේවා ස්වාමීන් වහන්සේ.